අද ඔබත් සමග එක්වන මම Ruki. Naming Rukmal De Silva, everybody calls me Ruki. I'm the founder of Power Up Sri Lanka, and Power Up Sri Lanka is brought to you by 361 Degrees. 361 Degrees කියලා කියන්නේ ලංකාවේ 1990 ගණන් වල මම ට්‍රේනර් කෙනෙක් විදිහට හිටියා. නමුත් අපි 2001 දී අපි කම්පැනි එකක් විදිහට ෆෝම් කළා 2001 ඉඳලා මේ වෙනකම් අවුරුදු 18ක කාලයක් තිස්සේ අපි කෝපරේට් සෙක්ටර් එකට corporate sector එකේ ඉන්න employees ලට corporate sector එකේ ඉන්න business leaders ලට consulting කළා business strategy ගැන කතා කළා ඒගොල්ලන්ට mission vision values ගැන කතා කළා ඊට පස්සේ අපි ඒගොල්ලන්ගේ leadership කතා කළා ඒගොල්ලන්ගේ team building කතා කළා ඒගොල්ලන්ගේ soft skills කතා කළා ඒගොල්ලන්ගේ employee engagement කතා කළා corporate sector එකේ අපි සෑහෙන ගමනක් දුර ඇවිල්ලා ඉන්නකොට තමයි අපි හිතුවේ ලංකාවේ SMEs like කියන්නේ සුළු සහ මධ්‍යම කර්මාන්ත වල නියලි ඔබටත් අපේ සේවය හරහා කරන්න මෙහෙවරක් තියෙනවා කියලා. එතකොට මේ මෙහෙවර තුලදී අපි බලාගෙන හිටියේ අපි කොහොමද කරන්න කියලා. ඒ දේ තුලදී තමයි අපි තේරුම් ගත්තේ අපිට විශේෂයෙන්ම මේ වගේ COVID-19 වලින් අපිට හෙම්බත් වෙලා ඉන්න ලංකාවේ සුළු සහ මධ්‍යම කර්මාන්ත වල නියැලෙන ව්‍යවසායකයන්ට අත්වලක් දෙන්න පන්නරයක් දෙන්න අලුත් දේවල් අලුත් නිෂ්පාදන අලුත් බිස්නස් මොඩල්ස් අලුත් ප්‍රොසෙසර්ස් ගැන කියලා දීලා ඒගොල්ලන්ව දැන් ඉන්න තත්ත්වෙන් වෙනිත් මගකට යන්නට උත්සාහ කරන කාර්යභාරයකට අපි එකතු වෙන්නයි කියලා තීරණය කරා. ඒ එකතු අනගත්තා වූ තීරණවලදී තමයි අපි Power Up Sri Lanka කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගෙන පහුගිය මාස මම හිතන්නේ 4 මාර්ක් විතර වගේ කාලයක් තුලදී අපි ඔබත් සමග එක්වන්නට උත්සාහ කරා. මේ වෙනකොට අපෙත් එක්ක අපේ Facebook පිටුව එකත් එක්කම අපේ group එක එකත් සමගම අපෙත් එක්ක අත්ව බැඳගත් අනිත් SME focus groups වල සහයෝගයත් ඇතිව අපි මේ වෙනකොට අපි දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දිගු ගමන තුලදී සිංහලෙන් කියනවා නම් ආමගකට යා යුතු දුර බොහෝයි. ඉතින් බොහොම ඈත ගමනක් යන්න බලාගෙන අපි ඉලක්කයක් හදාගෙන තියෙනවා. අපේ ඉලක්කය තමයි වෙනස් විදියකට හිතන වෙනස් විදියේ ගමනක් යන්න ලෑස්ති වෙනස් වූ චින්තන රටාවක් තියෙන තමුන් ඉන්න නගරෙන් තමුන් ඉන්න ගමෙන් කොළඹින් නුවරින් ගාල්ලෙන් දිස්ත්‍රික්කෙන් එහාට ගිහිල්ලා ලෝකේ ජය ගන්නට අත්වැල් බැඳ ගන්න මම්මාවත් හොයන ව්‍යවසායකයෝ 10000 එකක් බිහි කරන්න. එතකොට මේ ඒක තමයි අපේ ටාගට් එක. ඒක තමයි අපේ විෂන් එක. ඒක තමයි අපේ ඉලක්කය. ඒක තමයි අපේ සාර්ථකත්වයේ යම් කිසි මට්ටමකින් මනිනවා නම් කවදාරි දවසක අපිට පුළුවන්කමක් තියෙන්න ඕන. ඕගොල්ලන්ට පුළුවන්කමක් තියෙන්න ඕන. ඒ 10000 එකක් තුල ඔබත් මමත් ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ඒ ගමනේදී අපි බොහෝ දුර ආවා. එතකොට මේ ගමනේදී මේ වෙනකොට අපි මේ ගමන පටන් ගත්තේ අපි ලොක්ඩවුන් එක වෙලාවේදී. ඒ ලොක්ඩවුන් එක වෙලාවේදී අපි කතා කරේ මේ කොහොමද අපි මේ ලොක්ඩවුන් එක තුලදී මේ අලුත් වෙච්ච තත්ත්වයේ තුලදී අපි කොහොමද මේ ගේම් එක ගහන්නේ කියලා. එතකොට මේ ගේම් එක ගහන්න තමයි අපි ගොඩාක් වෙලා කතා කරා. අපි බ්‍රෑන්ඩින් ගැන කතා කරා, අපි මයින්ඩ්සෙට් එක ගැන කතා කරා, අපි සේල්ස් ගැන කතා කරා, සප්ලයි චේන් කතා කරා, ප්‍රොසෙස් ගැන කතා කරා, එතකොට අපි ඩිජිටල් ප්‍රොසෙසර්ස් ගැන කතා කරා. මේ හැම දෙයක්ම කතා කරලා අපෙත් එක්ක එකතු වෙන ඔබට අහුම්කම් දීලා අපි පොඩ්ඩක් අපි යන ගමන පොඩ්ඩක් වෙනස් කරා. එතකොට යන ගමනේ තමයි ඔයගලන්ට විශේෂයෙන් මොන දේවල් දෙන්න අපි උත්සාහ කරන්නේ. එතකොට ඒ සඳහා අපි පළවෙනි පියවර අපි ගිය සුමානේ තිබ්බා. එතකොට ඔයගොල්ලන් ඉල්ලුවා අපිට මෙතන අපිට මේ ලංකාව විතරක් නෙවෙයි අපිට මේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ඕන. ඔයගොල්ලෝ ලෝකෙට අපි බඩු විකුණන්න ඕන, ලෝකෙන් ගේන්න ඕන. එතකොට මේ ඉම්පෝට් එක්ස්පෝට් කොහොමද කරන්නේ කියලා ඔයගොල්ලන්ගෙන් අපෙන් පොඩ්ඩක් කියලා දෙන්න කියලා කිව්වා. ඉතින් ඒ දේ සඳහා අපි ගිය සුමානේ අපි ඕගලන්ට කතා කරා විශේෂයෙන්ම මේ එක්ස්පෝර්ට් සම්බන්ධයි. මොකද ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කියලා කියන්නේ මේ පැයෙන් කතා කරලා කරන්න බැරි විශාල වූ ක්ෂේත්‍රයක් විශාල වූ ක්ෂේත්‍රයක්. ඒතර ඒ ක්ෂේත්‍රය තුලදී අපි බෙදුවා මේක අපි පළවෙනි දවසේ අපි කතා කරමු එක්ස්පෝර්ට්ස් ගැන ඊට පස්සේ අපි කතා කරමු ඉම්පෝර්ට්ස් ගැන කියලා. එතකොට දැන් මේ වෙනකොට මේ නිසා තමයි අපි බැලුවේ මේ කතන්දරේට හරි කට්ටිය ගෙන්න ගන්න. එතකොට දැන් අපි මේ වෙනකොට අපි අනික් කට්ටියත් ගෙනල්ලා තිනවා, පෙරගස්සලා තිනවා. අද අපි කතා කරනවා
මිස්ටර් සුදත්ත සිල්වා Deputy Director of Customs වලින් අද තව ටිකකින් අපිත් එක්ක එකතු වෙයි. එතකොට ලබන සුමානේ අපි කතා කරනවා අපි කොහොමද විදේශීය වෙළඳපොළක් හොයාගන්නේ කොහොමද කියලා. එතකොට ඊළඟ සුමානේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම IT පැත්ත ફોකස් කරලා කොහොමද IT සෙක්ටර් එකේ ඉන්න කට්ටියට කොහොමද ෆොරින් මාකට් එකක් හොයාගන්නේ. මේ වගේ දේවල් ඊට පස්සේ අපි තව ලෑස්ති කරලා තියෙනවා. එතකොට අපි ඇග්‍රි සෙග්මන්ට් එකට යන්න අදහසක් තියෙනවා. ඇග්‍රි සෙග්මන්ට් එකේ අපිට තියෙන විශේෂත්වයක් තමයි අපේ ලංකාවේ ඇග්‍රි සෙක්ටර් එකේ වැලියු ඇඩිෂන් අඩුයි. එතකොට මේ වැලියු ඇඩිෂන් වලට අපි කොහොමද ගේන්නේ කියලා කතා කරන්න අපි මේ වගේ ලයිව් කාස්ට් සීරීස් එකක් අපි ප්ලෑන් කරලා මේ වෙනකොට තියෙනවා. එතකොට හැමදාම හැම සුමානෙම බදාදා රාත්‍රියේ 8:00ට ඔබයි මමයි එක් වෙන මේ අවස්ථාව. එතකොට මේ එක් වෙන අවස්ථාවේදී අපිට අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම මේ ඉම්පෝර්ට්ස් ගැන. මේ ඉම්පෝර්ට්ස් ගැන කතා කරන්න අපෙත් එක්ක එකතු වෙනවා විශේෂිත වූ ඒ ගැන හොඳටම ලංකාවේ ගැඹුරුම අධ්‍යයනයක් කරලා ඒ පිළිබඳව හොඳ දැනුමක් තියෙන පුද්ගලෙක් මිස්ටර් සුදත්ත සිල්වා Deputy Director of Customs. ගිය සුමානේ වෙනකන් හිටියේ he was the in charge of the ICT director. ඒ කියන්නේ IT සම්බන්ධයෙන් තමයි මේ මහත්මයා in charge හිටියේ. නමුත් මේ සුමානේ ඉඳලා මේ මහත්මයා Deputy Director Customs Legal ඒ කියන්නේ නීතිමය පැත්තෙන් කතා කරන්නේ. එතකොට මිස්ටර් සුදත්ත සිල්වා 1988 ඉඳලා තමයි මේ customs වලට join වුණා. එතකොට මේ අවුරුදු සෑහෙන කාලයක් කියන්නේ අවුරුදු 31ක් 32ක් වගේ කාලය තුලදී customs වල ඉඳලා දැන් ඉන්න සීනියර්ම ඔෆිසර් කෙනෙක්. එතකොට සුදත්ත සිල්වා අපි නීතිමය කියන්නේ ලෝ කොලෙජ් එකෙන් පාස් අවුට් වෙලා එකත් එකම MBA එකකුත් අරගෙන ඊට පස්සේ එකත් එක්කම එක ලංකාවෙන් බැහැර වූ ආයතනත් එක්ක එක්ස්පෝර්ට් ස්ට්‍රැටජි ගැන කතා කරලා එතකොට එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකටත් උදව් කළා. මේ වගේ ගොඩක් දේවල් වලට දායක වෙච්ච සම්පත් දීපු මහත්මයෙක් තමයි මිස්ටර් සුදත්ත සිල්වා කියලා කියන්නේ. එතකොට විශේෂයෙන්ම පහුගිය කාලෙදී මේ මහත්මයාගේ අර ඩිරෙක්ටරේට් එක කියන්නේ කමියුනිකේෂන් ටෙක්නොලොජි ඉන්ෆර්මේෂන් ඇන්ඩ් ICT ඩිරෙක්ටරේට් එකෙන් විශේෂම දුන්නා මේ ශ්‍රී ලංකා කස්ටම්ස් ඔටෝමේටඩ් ක්ලියරින් සිස්ටම් එකක් සමගම මේ සිංගල් වින්ඩෝ සිස්ටම් එක කියන්නේ ඔක්කොම හැම්තැන් තැන් වල යන්නේ නැතුව මේ කොහොමද කරන්නේ කියලා මේ සෙන්ට්‍රල් සිස්ටම් එකකට ගේන්න වැඩි ගොඩාක් කාර්යභාර කරපු මහත්මයෙක් තමයි මිස්ටර් සුදත්ත සිල්වා. අපෙත් එක්ක ගිය සුමානේ එකතු වුණා මිස්ටර් සිල්වා සෑහෙන හොඳ හරවත් ගැඹුරු අදහස් තියෙන දේවල් කරනවා. අපි දැන් මිස්ටර් සුදත්ත සිල්වා අපි එකතු කරගමු අද අපේ වැඩසටහනත් එක්ක. Good evening. Good evening, Rocky. කොහොමද? බොහොම සන්තෝෂයි ආයෙත් සැරයක් අද අපෙත් එක්ක එකතු වුණාට. අපි ගිය බදාදාත් එකතු වුණා අපෙත් බොහොමත්ම හරවත් පිළිසඳරක ඔබයි මමයි එනෙලුණා. ඒකත් එක්කම අනික් කට්ටියත් එකතු වෙලා මේ සෑහෙන දෙයක් කතා කරා. මේ දේ සම්බන්ධයෙන් නැවත සැරයක් අපෙත් එක්ක එකතු වුණාට පළවෙනිම බොහොම ස්තුතියි කියලා කියන්න. මගේ සතුටයි. දැන් ජොබ් ස්කෝප් එක පොඩක් වෙනස් වුණා නේද? ඒක කස්ටම්ස් එකේ කොහොමත් අපි අවුරුදු දෙකෙන් දෙකට ඩිවිෂන්ස් චේන්ජ් කරනවා. ඒක තමයි අවුරුදු 32 ඇතුළත මම කස්ටම්ස් එකේ හැම ඩිවිෂන් එකම වගේ වැඩ කරලා තියෙනවා. ඉතින් IT ඩිවිෂන් එක අවුරුදු 7ක් හිටියා හැබැයි. මේ සතියේ ඉඳලා ලීගල් ඩිවිෂන් එකේ ඩෙපියුටි ඩිරෙක්ටරේට් මගේ ප්‍රොෆෙෂනල් ඒරියා එකත් ඒකයි. මම එතනට ජොයින් වුණා. right fantastic. දැන් අපි එදා කතා කරේ මේ ලංකාවට කොහොමද මේ එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද කියලානේ. දැන් අද අපි කතා කරන්න යන්නේ අපිට කොහොමද මේ පුළුවන් මේ ඉම්පෝර්ට් ප්‍රොසීඩර් එක ගැන කතා කරන්න කියලා. දැන් සමහර කට්ටිය හිතාගෙන ඉන්නවා මේ ඉම්පෝර්ට් එකයි එක්ස්පෝර්ට් එකයි දෙකම එකයි කියලා. මම දන්නවා ඒක ලොකු වෙනසක් තියෙනවා කියලා. අපිට අපි ගත්තොත් එහෙම මේ දැන් ඉම්පෝර්ට් ප්‍රොසෙස් එකයි එක්ස්පෝර්ට් ප්‍රොසෙස් එකයි අතර තියෙන මූලිකම වෙනස්කම් මොනවද තියෙන්නේ? මූලිකම වෙනස්කම මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකේ බයර් කෙනෙකුයි සෙලර් කෙනෙකුයි අතර වෙන මේ ගනුදෙනුව තමයි කස්ටම්ස් එක මැදදී ඒකට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. ඉතින් එක්ස්පෝර්ට් එකේදී ලංකාවේ ඉන්න පාර්ටි එක සෙලර්
ඉම්පෝට් එකකදී ලංකාවේ පාටි එක බය. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට එක්ස්පෝර්ට්ස් වලදී අපිට පොඩ්ඩක් කෙයාර්ෆුල් වෙන්න වෙනවා. මොකද අපි බඩු ටික අපේ රටේ රිසෝසස් ටික එළියට ඇරියට පස්සේ ඒකේ පේමන්ට් එක අපිට හරියටම හම්බ වෙයිද කියන එක ගැන කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා. හැබැයි ඉම්පෝර්ට්ස් වලදී අපි යවන්නේ රිසෝස් එක නෙමෙයි මුලින්ම අපි යවන්නේ සල්ලි ටික. ඒ සල්ලි ටිකට බඩු ටික ආවේ නැත්නම් බංකොලොත් වෙන්න පුළුවන්. එහෙනම් අඩු ගානේ මේ බඩු හරියටම ලැබෙනවා කියන එක සම්බන්ධ මේ සාහිතික කරගන්න එක තමයි ප්‍රධානම දේ අපි බය හැටියට සල්ලි ටික ඒකට දෙනකොට. එතකොට දැන් අපි මෙහෙම කියමුකෝ දැන් අපි දැන් ඉස්සල්ලාම අපි දැන් මේ කතන්දරේ කොනක ඉඳලා පටන් ගමු. එතකොට දැන් මේ කොනක ඉඳලා පටන් ගන්නකොට දැන් අපිට කාට හරි අපිත් එක්ක එකතු වෙන ව්‍යවසායකෙක්ට මොන හරි දෙයක් සඳහා ඒ කියන්නේ මේ සමහර කට්ටිය මේ රැන්ඩම්ලි වන් ටයිම් එක ගේන එක එකක්. එතකොට එතනදී කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේගොල්ලන්ට මේ ව්‍යාපාරයේ කොටසක් විදියට ආනයන කටයුතු කරනවා. එතකොට දැන් මේ අපි එහෙම වුණාම අර එකපාරක් බඩු ගේන කෙනෙකුයි සහ දිගටම ගේන කෙනෙකුටයි මොන හරි ඒකට ප්‍රවේශයක් ගන්න වෙනස් වූ මාර්ග තියෙනවද? හොඳ ප්‍රශ්නයක්. කොහොමත් අපි මොකක් හරි බිස්නස් එකක් ස්ටාර්ට් කරලා පළවෙනි ඉම්පෝර්ට් එක කරනකොට එයා එකපාරක් ගේන කෙනෙක් තමයි. එහෙනම් පළවෙනි ඉම්පෝර්ට් එකෙන් ගන්න ලෙසන්ස් තමයි අපි ඊට පස්සේ දිගටම ගේන කෙනෙක් බවට පරිවර්තනය වෙන්න, මැචුවර් වෙන්න අපිට වෙන්න උදව්ව. එහෙමනම් පළවෙනි ඉම්පෝර්ට් එකක් කරනකොට වෙන්න ඕන දේවල් අපි මුලින්ම කතා කරමු. ඊට පස්සේ එයා එකෙන් ගන්න පරිණත භාවය එහෙම නැත්නම් පන්නරය හරහා එයාට දිගටම කරනකොට මොනවද තව ඉදිරියට යනකොට එයා කරන්න ඕන කෙනෙක් ගැන අදහස ගන්න පුළුවන්. ඔව්. එතකොට පළවෙනියටම මම දකින්නේ ඉම්පෝර්ට් එකක් කරද්දී වන් ටයිම් ඉම්පෝර්ට් කෙනෙක් වෙන්න පුළුවන්, දිගටම කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔව්. මේ බඩු සෙල් කරන කෙනා ෆොරින් සෙලර් හරියට එයාව ස්ථිර වුණාට පස්සේ මෙයා නියම හොඳ සෙලර් කෙනෙක් හරියට බඩු ටික ඕඩර් කරුවම එවන කෙනෙක් කියලා ඔව් අපි පළවෙනියෙන්ම එයාත් එක්ක නෙගෝෂিয়েට් කරන එක. එහෙනම් මේ බඩු ටික මොකද අපි බිස්නස් එකක් කරන්න නෙමෙයි හදන්නේ. බිස්නස් එකකින් අපිට ලාභ ගන්න ඕනේ. ඒකනම් ලාභ ගන්න නම් අපි කොහොමද හරියටම අපේ තියෙන ලාභය හදාගන්න නම් අපේ කොස්ට් එක හරියටම හදාගන්න ඕනේ. ඔව්. එහෙනම් කොස්ට් එක හරියටම හදාගන්න නම් හරියටම සෙලර්ගේ ප්‍රයිස් එක අපි ක්ලියර්ලි ගන්න ඕනේ. ඊට පස්සේ යන වියදම් වෙනම හරියටම අඳුනගෙන ඒ වියදම් සියලු දෙයක් හැම එකක්ම හරියට මේකේ කොස්ට් එක බලලා අර අපි ගන්න බයින් ප්‍රයිස් එකට ඒ සියලු වියදම් ටික එකතු කරුවම අපිට කොස්ට් එක හැදෙනවා. එහෙනම් පළවෙනි ස්ටෙප් එකේදී මේ සෙලර් එක්ක නෙගෝෂিয়েට් කරලා හරියටම ප්‍රයිස් එක ෆික්ස් කරගන්නේ කොහොමද කියන එක තමයි වැදගත්. ඔව්. ඒකෙදි අපි නෙගෝෂিয়েට් කරනවා කියලා හැමතිස්සෙම හිතන්නේ මේ පුළුවන් තරම් ගාණ අඩු කරගන්න වගේ. හැබැයි මේ ගාණ අඩු කරගන්න වෙන සාකච්ඡාව ඇතුළත කොහොමද මුලින්ම මේ ප්‍රශ්න මාලාවක් කියනවා ඒක අහනකොට ඒක අහන්නේ කොහොමද මේ අනුපිළිවෙල ගැන මම මුලින්ම දෙන්න අදහසක්. ඔව්. අපි දිගටම යමුද එහෙම? එහෙම හොඳයි. right. first time import කෙනෙක් වෙන්න පුළුවන්, regular import කෙනෙක් වෙන්න පුළුවන්. seller පළවෙනි වතාවට කතා කරනකොට යම්කිසි බඩුවක් ගන්න අපි මේ බඩුව තියනවාද කියලා සාතික කරගත්තට පස්සේ පළවෙනිම අහන ප්‍රශ්නේ තමයි as a buyer how much is it? මේක කීයද ගන්න? දාන කීයද කියලා අහුවම seller කියනවා අපි හිතමු නිකන් උපකල්පනය කරමු CI කියලා. දැන් CA කියපු හැටිය එහෙනම් කීයක් අඩු කරන්න පුළුවන්ද කියලා අහුවොත් මොකද වෙන්නේ? එයාට පුළුවන් කියන්න කිසි කරදරයක් නැතුව හරි 90යි 90ට දෙන්නම් කියලා. හැබැයි මේ 90ට දෙන්නම් කිව්වට සමහරක් වෙලාවට අන්තිමටම අපි අරන් තියෙන්නේ 100ටම තමයි. ඒ කියන්නේ හැංගිච්ච කතන්දර තියෙනවා. හැංගිච්ච කතන්දර තියෙනවා. එහෙනම් එයා 100යි කියපු හැටිය අපි අහන්න ඕනේ දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා. මොනවද 100?
මොන currency එකද කියලා අහන්න ඕනේ. ඔව්. right currency what currency is it? හ්ම්. එතකොට එයා කියේ ඩොලර්ස් කියලා. හ්ම්. දැන් ලෝකෙ වටේ ගත්තම රටවල් ගණනාවක ඩොලර්ස් තියෙනවා. හ්ම්. ඇමරිකන් ඩොලර් එක 185ක් වෙනකොට සිංගප්පූරු ඩොලර් එක 140යි. ඔව්. ඔස්ට්‍රේලියන් ඩොලර් එක 130යි. කැනේඩියන් ඩොලර් එක ඊටත් වෙනස්. එහෙනම් අපි හරියටම මේ මොන ඩොලර් එකද කියලා එහෙනම් අහන්න ඕනේ ඊළඟ ප්‍රශ්නේ තමයි ඩොලර් තමයි මොන ඩොලර්ද කියලා. ඔව්. අපි හිතමු දැන් සිංගප්පූරු සප්ලයර් කෙනෙක් තමයි මේ නෙගෝෂিয়েට් කරන්නේ. එයා කියනවා right සිංගප්පූරු ඩොලර්ස් කියලා. එහෙනම් අපි හිතනවා දැන් ප්‍රයිස් එක හරි සිංගප්පූරු ඩොලර්ස් 100. හැබැයි එතනිනුත් ප්‍රයිස් එක ඉවර නෑ. මේ ප්‍රයිස් එකේ තව දැනගන්න ඕනේ මේන් කම්පෝනන්ට් එකක් තියෙනවා. ඒක තමයි අර CIF කියන කතාව නේද? අන්න හරි. එයා අහන්න ඕනේ මොකද්ද ටර්ම් එක. ඒ කියන්නේ ඉන්කෝ ටර්ම්ස් තියෙනවා 11. මේ ඉන්කෝ ටර්ම්ස් වලින් මොන ටර්ම් එකද මේ 100 කියලා කියන්නේ? මොකද්ද මේ ඉන්කෝ ටර්ම්ස් කියලා කියන්නේ මොකද්ද? ඉන්කෝ ටර්ම්ස් කියන්නේ ඉන්ටර්නැෂනල් චේම්බර් ඔෆ් කොමර්ස් එකෙන් හදපු ටර්ම්ස්. ඒ ටර්ම්ස් ඩිෆයින් කරලා තියෙන්නේ බයර් සහ සෙලර් අතර මේ බඩු හුවමාරු වෙනකොට ඒ දෙන්නගේ රිස්ක් එක කොතනදීද? ඒ කියන්නේ බයර්ගේ රිස්ක් එක සෙලර්ට සෙලර්ගේ රිස්ක් එක බයර්ට ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොතනදීද? සහ ඒ එක් ස්ථානයට එනකන් යන කොස්ට් එක බෙයා කරන්නේ කවුද කියන එක. එහෙනම් මේ ක්‍රයිටීරියා දෙක බේස් කරලා ටර්ම්ස් 11ක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒකෙන් පටන් ගන්න ටර්ම් එක තමයි මම කීපයක් කියන්නම් එතකොට තේරෙයි. ඔව්. X works කියන ටර්ම් එකෙන් තමයි පටන් ගන්නේ. X works. මේ X works කියන්නේ සෙලර්ගේ ප්‍රයිස් එක එයාගේ වෙයාහවුස් එකෙන් බයර් ඇවිල්ලා බඩු ටික කලෙක්ට් කරගන්න පදනම මත. ඔව්. ඒ කියන්නේ සෙලර්ට රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ රිස්ක් එක තියෙන්නේ එයාගේ වෙයාහවුස් එකේ දොර ළඟට එනකන් විතරයි. එයාගේ වෙයාහවුස් එකේ දොර ළඟට බයර් ඕගනයිස් කරන්න ඕනේ එතන ඉඳන් තමන්ගේ වෙයාහවුස් එකට ගෙන්න ගන්න සම්පූර්ණ රිස්ක් එක සහ කොස්ට් එක කියන දෙකම බයර් බෙයා කරන්න ඕනේ. ඊට පස්සේ මැදට එනකොට එකක් තියෙනවා FOB free on board කියලා. මේ free on board කිව්වම සෙලර් රිස්ක් එක සහ කොස්ට් එක බෙයා කරනවා එයාගේ රටේ පෝට් එකේ නැව නවත්තලා තියෙනකොට ඒ නැවේ බෝඩ් ඔන් බෝඩ් වෙනකන් නැව මත නැව තුලටම බඩු ටික යනකන් තියෙන රිස්ක් එක සහ ඊට අදාළ සම්පූර්ණ කොස්ට් එක සෙලර් බෙයා කරනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි CIF. දැන් CIF තමයි අපි ගොඩක් දකින කොමන් ටර්ම් එක. CIF කිව්වොත් සෙලර් රෙස්පොන්සිබිලිටි එක සහ කොස්ට් එක බෙයා කරනවා අපේ රටේ. එහෙම නැත්නම් ලංකාවේ පෝට් එකට ගෙනල්ලා බඩු ටික බානකම්. නැවෙන් බඩු ටික ඩිස්චාර්ජ් කරනකම් සම්පූර්ණ රිස්ක් එක සහ කොස්ට් එක තියෙනවා. ඊට පස්සේ අවසාන එක තමයි delivered duty paid. දැන් delivered DDP කියලා කියනවා. delivered duty paid කියන ටර්ම් එක නම් තියෙන්නේ සෙලර් සම්පූර්ණ කොස්ට් එක එයාගේ රටේ ඉඳලා මගේ බයර්ගේ වෙයාහවුස් එකට වෙනකන් සම්පූර්ණ වියදම දරනවා. එතකොට ඒ වියදම ඇතුළත කස්ටම්ස් ක්ලියරන්ස් උත් තියෙනවා. ලංකාවේ කස්ටම්ස් ක්ලියරන්ස්, කස්ටම්ස් ඩියුටි සහ අනිත් සියලුම ක්ලියරන්ස් ක්ලියරින් චාර්ජස් ඒ ඔක්කොම සෙලර් ගෙවලා මගේ ගෙදරට ඒ කියන්නේ ඩෝර් ටු ඩෝර් කියලා කියන්නේ සමහර වෙලාවට. ඔව්. ඩෝර් ටු ඩෝර්ම ඩිලිවර් කරනවා. එතකොට මේ ප්‍රයිස් එක ඇතුළේ දැන් පේනවද හැංගිච්ච කතන්දර තියෙනවා. සංගීත කතන්දර ගොඩක් තියෙනවා. මේ හින්දා අර 100 කිව්වම ඒ 100 මොන ටර්ම් එකද කියලා පැහැදිලිවම ඉස්සෙල්ලා තහවුරු කරගන්න ඕන. ඒ තහවුරු කරගත්තට පස්සේ අපි දන්නවා දැන් මෙතනදී CIF කියලා අපි හිතමු. එතකොට 100 සිංගප්පූරු ඩොලර්ස් CIF. එතකොට අපි දන්නවා මේ 100 ඩොලර්ස් ගෙවුවම අපි මේ භාණ්ඩයට ලංකාවේ පෝට් එකට ඇවිල්ලා ගොඩ බානකම් සියලු වියදම් සෙලර් දරනවා. එහෙනම් අපිට තියෙන්නේ එතන ඉඳලා ක්ලියර් කරනකොට යන වියදම් ටික සහ ඩියුටි සහ වෙනත් ඊට අදාළ අනිත් වියදම් ටික කීයද කියලා ඇසස් කරලා ඒකට එකතු කරන්න විතරයි. එතකොට හරියට කොස්ට් එක හදාගන්න පුළුවන්. දැන් එතකොට මේ CIF value එකයි ඒ terms උයි එතකොට අපි හිතමු දැන් මම CIF value එකක් agree වෙලා ලංකාවට මොන හරි භාණ්ඩයක් ගෙනාවොත් එතකොට මමයි සෙලයි අතර තියෙන agreement එක CIF value එක තියෙන්නේ සල්ලි සම්බන්ධයෙන් විතරද? එතනින් එහාට තාම මොන හරි බැඳීම් තියනවද සෙලර්ගේ CIF value එකට?
පේමන්ට් එක විතරයි මෙතනදී CIF ගැන කතා කරනකොට ඉන්කොටර්ම්ස් වලදී කතා කරනවා රිස්ක් එක සහ පේමන්ට් කියන්නේ කොස්ට් එක කියන දෙකම රිස්ක් එක සහ කොස්ට් එක කොතනට එනකන්ද සෙලර්ට රිස්ක් එක තියෙන්නේ කොතනදද ඒ රිස්ක් එක බයර්ට ට්‍රාන්ස්ෆර් වෙන්නේ සහ කොතනට එනකන්ද සෙලර් කොස්ට් එක බෙයා කරන්නේ එතන ඉඳන් කොස්ට් එක එතකොට බයර් බෙයා කරන්නේ. ඉතින් එතන ටර්ම්ස් 11 ඇතුළත දැන් මම 4ක් විතරයි කිව්වේ. ඕකේ 11ක් තියෙනවා. මේ විවිධ මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සප්ලයි චේන් එකේදී මේ යන අවස්ථාවලදී කොටස් වලට බෙදලා 11ක් තියෙනවා. ඉතින් 11ම කතා කරන්න වෙලා නැහැ. මේ වෙලාවේ මොකද වැඩි අපේ සම්පූර්ණ ස්කෝප් එක කතා කරන්න තියෙනවා. මේක මම කියන්නේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා වෙබ් එකට ගිහිල්ලා ICC වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරලා ටිකක් ස්ටඩි කරන්න කෝර්ස් පටන් ගන්න ඉස්සෙල්ලා. හරි අපි දැන් ඒ ලින්ක් එක දැන් මෙතන ෂෙයා කරන්නම් අපේ බෑක් එන්ඩ් එකේ අපේ ස්ටුඩියෝ එකේ මේ කතන්දරය තනිකර මෙහෙවන්නේ ශමීම් අපිට ඒක හොයාගන්න පුළුවන් නම් හොයාගෙන ටක් කරලා දාමු. මේක අතන දැන් අද මෙතනදී පෝට් එකට එනකොට දැන් පෝට් එකට ඇවිල්ලිවිලා චෙක් කරලා බලනකොට මේ බාණ්ඩේ අඩුපාඩු තියෙනවා නම් පළුදු වෙලා නම් ඩැමේජස් තියෙනවා නම් එතකොට ඉන්ෂුරන්ස් ක්ලේම් එක හම්බෙන්නේ බයර්ටද සෙලර්ටද? Right, that's a very good question. දැන් මම එදා කියනකොට මම කිව්වා ඉන්ෂුරන්ස් කරනකොට අර මෙරීන් ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනි කියලා. දැන් CIF කිව්වොත් මේ CIF කියන ටර්ම් එක ඇතුලේ I කියන්නේ ඉන්ෂුරන්ස්. එහෙනම් සෙලර් ඉන්ෂුරන්ස් එක ප්‍රොවයිඩ් කරනවා. සෙලර් ඉන්ෂුරන්ස් එක ප්‍රොවයිඩ් කරද්දී සෙලර්ගේ රටේ ඉන්ෂුරන්ස් කම්පැනි එකකින් ඒ ගත්තම ඒගොල්ලෝ ඒ මෙරෑනි CIF කියන ඉන්ෂුරන්ස් එක ඇතුළත සාමාන්‍යයෙන් දෙන්නේ ඩෙස්ටිනේෂන් එක. ඒ කියන්නේ ලංකාවේ පෝට් එකට ඇවිල්ලා ගොඩ බාන එකක් නැවෙන් shift කරලා ලංකාවේ සොයිල් එක උඩ තියනකම් යන සම්පූර්ණ කොස්ට් සම්පූර්ණ රිස්ක් එක එතනට එනකම් ගන්නවා. ඒ රිස්ක් එක අරගෙන ඒ ඇතුළත මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් මේක පුළුවන් බයර්ට ඒ ක්ලේම් එක දාන්න. ඒ කියන්නේ CIF එක ඇතුළේදී සෙලර්ට ක්ලේම් එකක් තියෙන්නේ ඔන් බෝඩ් වෙනකන් විතරයි ඔරිජින් පෝට් එකේදී. ඔරිජින් පෝට් එකේදී ඔන් බෝඩ් වුණාට පස්සේ වොයේජ් එක තියෙනවා. නැව ඒ ඔරිජින් එකේ ඉඳලා කොලම්බෝ වලට එන වොයේජ් එකයි ඊට පස්සේ කොලම්බෝ වලට ඇවිල්ලා ඩිස්චාර්ජ් කරනකොට තියෙන රිස්ක් එක එතනදී සෙලර්ට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒ රිස්ක් එක සෙලර්ට ට්‍රාන්ස්ෆර් වීම මත එතනදී වෙන ඩැමේජස් වොයේජ් එකේදී සහ අන්ලෝඩින් වලදී සෙලර්ට ඒ ක්ලේම් එක බයර්ට ඒ ක්ලේම් එක හෙදි ගන්න පුළුවන්. එතකොට අපි හිතමු සෙලර්ගේ වෙයාහවුස් එකේ ඉඳලා ඔරිජින් පෝට් එකට ට්‍රාන්ස්පෝර්ට් කරන අතරතුරේදී සහ ඔරිජින් පෝට් එකේදී බඩු නැවට ලෝඩ් කරනකොට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් ඒ ක්ලේම් එක සෙලර්ට ගන්න පුළුවන්. ඉතින් මේ CIF එකට විතරයි මම ඔය කිව්වේ. අර ටර්ම්ස් 11 ඇතුළත ඉන්ෂුරන්ස් ක්ලේම් එක ඒ ගන්න විදිහ අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒකත් මේ අපි නෙගෝෂিয়েට් කරනකොට ඇග්‍රී වෙන්න ඕන කතන්දරයක් නේද? Exactly. හරි. එතකොට දැන් අපි CIF price එක ඇග්‍රී වුණා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියන්නකෝ? හරි. දැන් අපි complete price එක ඇග්‍රී වෙලා තියෙනවා. දැන් complete price එක ඇග්‍රී වුණාට පස්සේ තමයි ඩිස්කවුන්ට් එක ඉල්ලන්න ඕනේ. නැත්නම් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මුලින් 100 කියලා සෙලර් කියන්නේ එයා අදහස් කරන්නේ CIF. පස්සේ CIF කියලා අපි හරියටම කන්ෆර්ම් කරගන්න නැතුව ඩිස්කවුන්ට් එක ඉල්ලුවා හැටිය මිනිහා ඕක 90ට දෙනවා. 90ට දීලා ප්‍රයිස් එක FOB කියලා කියනවා. එතකොට අපිට ආපහු ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් යනවා. ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක තමයි සමහරවිට මිනිහා අඩු කරලා පෙන්නන්නේ. ඇත්තටම ඩිස්කවුන්ට් එකක් දීලා නැහැ. එහෙනම් ඩිස්කවුන්ට් කතා කරන්න ඉස්සෙල්ලාම ප්‍රයිස් එක කම්ප්ලීට්ලි ඩිජිට්ස් ගානයි කරන්සි එකයි ඉන්කොටර්ම් එකයි කියන තුනම කම්ප්ලීට්ලි කන්ෆර්ම් කරගත්තට පස්සේ තමයි ඩිස්කවුන්ට් එක නෙගෝෂিয়েට් කරන්න ඕනේ. Fantastic. Right. ඊට පස්සේ දැන් අපි හිතමු ඩිස්කවුන්ට් එක නෙගෝෂিয়েට් කරලා එයා ඩිස්කවුන්ට් එකක් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. ප්‍රයිස් එක දෙපැත්තම ඇග්‍රී වෙනවා. ප්‍රයිස් එක දෙපැත්තම ඇග්‍රී වෙලා පළවෙනි ඕඩර් එක ප්ලේස් කරන්න ඩිසයිඩ් කරනවා ලංකාවේ බයර්. එයා කියනවා right මම එහෙනම් 100 pieces ගන්නම්. 100 into 100 මම එතකොට pieces ගන්නම් $10,000. ඔව්. දැන් මෙයා පේමන්ට් එකක් කරන්න ඕනේ. බයර් සෙලර්ට පේමන්ට් එක කරන්න ඕනේ. දැන් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකේ පේමන්ට් කරන්න පුළුවන් විදි 6ක් තියෙනවා. දැන්
6ක් තියෙනවා. එදා මම 5යි කියලා කිව්වේ. මට එකක් අමතක වුණා. ඇත්තටම 6ක් තියෙනවා. මේ පේමන්ට් වර්ග 6 ගැන අවබෝධයක් කරගන්න ඕනේ තමන්ට වාසියක් ගන්න. මොකද මේ පේමන්ට්ස් 6 වෙනස් වෙන්නේ රිස්ක් එක. පළවෙනිම පේමන්ට් එක තමයි ඇඩ්වාන්ස් පේමන්ට් එක. සාමාන්‍යයෙන් ෆස්ට් ටයිම් මීට් වුණොත් සෙලර් බයව අඳුරන්නේ නැත්නම් සෙලර් ගොඩක් වෙලාවට ඇඩ්වාන්ස් පේමන්ට් එක ඉල්ලනවා. අපිට ඒ බඩු එයාගෙම ගන්නත් ඕනේ නම් වෙන කරන්න දෙයක්වත් වෙන ගන්න තැනකුත් නැත්නම් ගොඩක් වෙලාවට ඇඩ්වාන්ස් පේමන්ට් එක දෙන්න වෙනවා. හැබැයි ඇඩ්වාන්ස් පේමන්ට් එක දුන්න හැටි මොකද වෙන්නේ? මම සල්ලි යවලා සම්පූර්ණයෙන් මම අසරණයි. සෙලර් මට බඩු ටික එව්වේ නැත්නම් මට වෙනවා මේ සෙලර්ගේ රටේ පැමිණිලි කරන්න. මොකද මේ ලංකාවේ ඒ සෙලර්ගේ රටේ එම්බසි එකක් තියෙනවා නම් අපිට එම්බසි එකට ගිහින් කියන්න පුළුවන්. හැබැයි එම්බසි එකේ කට්ටියට කරන්න පුළුවන් සීමාවක් ලිමිට් එකක් තියෙනවා. ලිමිට් එකක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ රටේ ගිහිල්ලා ඒ රටේ තියෙන එන්ෆෝස්මන්ට් ඒජන්සි එකකට පොලිසිය හරි ඒ අදාළ එන්ෆෝස්මන්ට් ඒජන්සි එකට ගිහිල්ලා මාව චීට් කෙරුවා කියලා කම්ප්ලේන් එකක් දාලා තමයි ඒක හරියටම ක්ලේම් එකකට යන්න පුළුවන්. මේ සමහරක් වෙලාවට ඒ ක්ලේම්ස් උත් නැති වුණොත් ඒ රටේ එහෙම කව එකක් නැත්නම් ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් හැටියට කන්සිඩර් කරන්නේ නැත්නම් චීට් කරන එක ඉන්ටර්නැෂනල් බිස්නස් එකකදී අපිට එතනදී ප්‍රොටෙක්ෂන් එකකුත් නැහැ. ඉතින් සල්ලි ටික යවන එක ඉන් ඇඩ්වාන්ස් බයර්ට තියෙන highest risk එක. කියන්නේ 100% buyer risk එකේ ඉන්නේ. මොකද බඩු ටික වෙන්නේ නැත්නම් අසරණ වෙනවා. ඉතින් ඕකෙදී payment terms 6 හරියට ඉගෙන ගත්තොත් අපිට පුළුවන් මේ risk එක balance වෙන ක්‍රමය හොයන්න. අර risk එක balance වෙන ක්‍රමය මම එදත් කිව්වා LC කියන term එකෙන් කෙරුවොත් තමයි risk එක balance වෙන්නේ. කියන්නේ buyerට and sellerට දෙපැත්තටම balance වෙනවා. බයර්ට තමන්ගේ කන්ඩිෂන්ස් ඔක්කොම ඩික්ලෙයාර් කරන්න පුළුවන්. මට මෙන්න මේ කන්ඩිෂන්ස් ෆුල්ෆිල් කරුවොත් ෂිප්මන්ට් එකේ මම පේමන්ට් එක දෙනවා කියලා බයර්ගේ බැංක් එක හරහා සෙලර්ගේ බැංක් එකට ඉන්ෂුරන්ස් එකක් යවනවා. එතකොට සෙලර්ට අනිත් පැත්තෙන් එනවා ඉන්ෂුරන්ස් එකක්. මම හරියට කන්ඩිෂන්ස් ෆුල්ෆිල් කරලා බඩු ටික ලංකාවට ඇරියොත් අනිවාර්යෙන් මගේ බැංක් එක මට සල්ලි ටික රිකවර් කරලා දෙනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඉම්පෝර්ට් එකක් කරන්න ගියත් අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න LC වලින් පේමන්ට් එක කරන්න. LC තමයි most secured method එක. Okay. එහෙම නැත්නම් අපිට ඇඩ්වාන්ටේජ් එක ගන්න පුළුවන් එක තමයි මෙතනදී DA terms කියන එක. දැන් DA terms වලදී වෙන්නේ අපි agree වුණාට පස්සේ order එක place කරුවට පස්සේ seller සල්ලි ඉල්ලන්නේ නැහැ. එයා කෙලින්ම බඩු ටික ship කරනවා. බඩු ටික ship කරලා ඉවර වෙලා documents ටිකත් අපිට එවනවා. සමහරක් වෙලාවට අපිට directly එවන්න පුළුවන් නැත්නම් ගොඩක් වෙලාවට එයාගේ bank එක හරහා අපේ bank එකට තමයි එවන්නේ. දැන් අපේ bank එකට ආවම bank එක අපිට inform කරනවා documents ටික ආවයි කියලා. අපි bank එකට ගිහිල්ලා documents ටික collect කරගන්න. එතකොට DA terms වලට negotiate කරද්දී DA කියන්නේ documents against acceptance. දැන් අපි accept කරනවා documents with an undertaking to pay during a agreed time. Okay. ඒ term එක ඇතුළත අපි agree වෙනවා දවස් 14කින් ගෙවනවා දවස් 30කින් ගෙවනවා ඒක seller agree වෙන්න ඕනේ. seller කියනවා right මට ඔයා මේ period එක ඇතුළත ගෙවුවම ඇති කියලා. එතකොට bank එකේදී අපි documents collect කරද්දී bank එකට එනවා bill of exchange කියන document එක. අපි ඒකේ sign කරලා bank එකට පොරොන්දු වෙනවා මේ සල්ලි ටික ඒ agreed period එක ඇතුළත මගේ account එකට මම දානවා. මගේ account එකට දැම්මම මගේ account එකෙන් debit කරලා sellerට transfer කරන්න කියන එක. එතකොට හැබැයි මේ period එක ඇතුළත සල්ලි අපි අනිවාර්යෙන් දාන්න ඕනේ. දැම්මේ නැත්නම් අපි කරන්නේ අපි අපිට බඩු විකුණපු sellerට වංචාවක් අපි මෙහෙදි කරනවා. ලංකාවේදී ඒකට වෙනම නීති තියෙනවා. ඒ වගේ කරන කට්ටියට විරුද්ධව action ගන්න. එතකොට හැබැයි වැඩේ තියෙන්නේ අපිට බඩු ටිකක් හම්බ වෙලා ඩොකියුමන්ට්ස් උත් හම්බ වෙලා අපි බඩු ටික ක්ලියර් කරගෙන අපි හිතමු 30 days අපිට ටයිම් දුන්නා කියලා. සමහරක් වෙලාවට මේ බඩු ටික 30 days වලින් ඉස්සෙල්ලා විකුණනවා. විකුණන එතකොට දැන් ඇත්තටම සෙලර්ගේ ප්‍රොපර්ටි එක මට හම්බ වෙලා මම මේ බඩු විකුණන එකේ සල්ලිත් අරගෙන මට තියෙන තව දවස් ගාණක් තියෙනවා සෙලර්ට ඒ සල්ලි වලින් තව බිස්නස් එකක් කරගන්නත් පුළුවන් සමහර විට. එතකොට රිස්ක් එකක් නැහැ. මොකද මම සල්ලි යවලා නෙමෙයි සෙලර් මට බඩු එවන්නේ. ඒ කියන්නේ සෙලර් මේ පැත්තේ රිස්ක් එක ගොඩක් ගන්නවා.
මට ක්‍රෙඩිට් පීරියඩ් එකක් දීලා සහ එයා මාව විශ්වාස කරලා එවනවා. ඉතින් ඒකයි මම කිව්වේ අර පළවෙනි ඉම්පෝර්ට් එකේදී ගොඩක් වෙලාවට ඇඩ්වාන්ස් පේමන්ට් යන්න වෙයි. මොකද සෙලර්ට තමයි බඩු ටික එවලා සල්ලි දුන්නේ නැත්නම් රිස්ක් එක තියෙන්නේ. ඒකෙන්ද ගොඩක් සෙලර්ස්ලා ෆස්ට් ටයිම් ඉම්පෝර්ටර්ස්ලාට කියන්නේ මට අනිවාර්යෙන් ඇඩ්වාන්ස් පේමන්ට් දෙන්න කියලා. හැබැයි ඊට පස්සේ හොඳට බිස්නස් කරගෙන ගියොත් අන්ඩර්ස්ටෑන්ඩින් එක බිල්ඩ් අප් වෙනකොට මේ පේමන්ට් ටර්ම්ස් වල ඊළඟ ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම DA ටර්ම් එකට ඉස්සෙල්ලා තියෙනවා තව DP ටර්ම්ස් කියලා. දැන් DP ටර්ම්ස් තමයි ගොඩක් වෙලාවට ඇඩ්වාන්ස් පේමන්ට් වලින් ටික කාලයක් බිස්නස් එක කරගෙන යනකොට DP ටර්ම්ස් අපිට කතා කරන්න පුළුවන් සෙලර්ට. එතනදී වෙන්නේ අපි ඇඩ්වාන්ස් පේමන්ට් එක දෙන්නේ නැහැ. අපි සෙලර්ට කියනවා ඔයා බඩු ටික ෂිප් කරන්න ඩොකියුමන්ට්ස් ටිකක් මගේ බැංක් එකට එවන්න. මම බැංක් එකේ ඩොකියුමන්ට්ස් ටික කලෙක්ට් කරන වෙලාවේ සල්ලි ටික දාන්න. එතකොට ක්‍රෙඩිට් පීරියඩ් එක ගන්න නැහැ. බැංක් එකෙන් ඩොකියුමන්ට්ස් ටික ගන්නකොට මම බැංක් එකට සල්ලි දෙනවා. ඉතින් අර ඇඩ්වාන්ස් පේමන්ට් වලට හොඳට බිස්නස් කරගෙන ගියොත් ටික කාලෙකින් ගොඩක් සෙලර්ස්ලා මේක DP ටර්ම්ස් වලට දෙනවා. එතකොට අර බඩු එවන පීරියඩ් එක ඇතුළත අපේ කෑෂ් ටික බ්ලොක් වෙන්නේ නැහැ. ඔව්. අපේ කෑෂ් ටික අපි ළඟමයි තියෙන්නේ. කෑෂ් ටික පේ කරන්න වෙන්නේ බඩුත් ලංකාවට ඇවිල්ලා ඩොකියුමන්ට්ස් ටික අපේ බැංක් එකටත් ඇවිල්ලා බැංක් එකෙන් ඩොකියුමන්ට්ස් ටික ගන්නකොට තමයි කෑෂ් ටික අපිට සෙටල් කරන්න වෙන්නේ. ඉතින් ඇඩ්වාන්ස් පේමන්ට්, DP ටර්ම්ස්, DA ටර්ම්ස් කියන ওই දෙකම ওই තුනම නිතරම පාවිච්චි වෙනවා. ට්‍රස්ට් එක හැම බිල්ඩ් අප් වුණාට පස්සේ. හැබැයි ට්‍රස්ට් එක බිල්ඩ් අප් කරන්න ඉස්සෙල්ලා ඇඩ්වාන්ස් පේමන්ට් යවන්න නැතුව LC වලින් කරන්න පුළුවන් නම් ඒක වැඩි හොඳයි කියලා තමයි මම කියන්නේ. හරි. අපිට ප්‍රශ්න කිහිපයකට යමු වෙන්න පුළුවන් මේ අපි පොඩ්ඩක් අපි මම හිතන විදිහට මේ දැන් නදීරුත් අහලා තියෙනවා can how determine the clearance cost HS code එක ගැන අපි HS codes වලට තව විනාඩි කිහිපකින් අපි උන්න අපෙත් එක්ක එකතු වෙන SME ව්‍යවසායකයන්ට ඔයගොල්ලෝ දැන් අපෙත් එක්ක එකතු වුණා නම් අද අපි කතා කරන්නේ import export procedure එකේ දෙවෙනි කොටස වන import procedure එක ගැන. ඒකට import procedure එකේදී අපි මොකද්ද වෙන්න ඕන කොහොමද වෙන්න ඕන කියලා ඒකේ පොඩ්ඩක් මේක සායන ටෙක්නිකල් සබ්ජෙක්ට් එකේ ටෙක්නිකල් සබ්ජෙක්ට් එකක් එක්ස්ප්ලেইন කරන්නේ අපිට ගිය සුමානත් එකතු වෙච්ච මිස්ටර් සුදත්ත සිල්වා කස්ටම්ස් වල ඉන්න ඉහළම පෙළේ නිලධාරියෙක් ඩිපියුටි ඩිරෙක්ටර් අවුරුදු 7ක් හිටියා ඩිපියුටි ඩිරෙක්ටර් ICT ඒ කියන්නේ ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි යුනිට් එක බාරව එතන ඉඳලා දැන් ඩිරෙක්ටර් ලීගල්. එතකොට බොහොමත්ම බාරදූර කර්තව්‍යයක් ඉෂ්ට කරපු ඒ වගේම ඉදිරි කාලය තුලදී දැන්ට තියෙන වාතාවරණ තුළ විශේෂ වූ කාර්යභාරයක් ඉෂ්ට කරන්න රාජකාරියක් කරන මහත්මයෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. බොහොම ස්තුතියි අදටත් එකතු වුණාට. ඕගොල්ලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඉන්පුට් ප්‍රොසෙස් එක ගැන අහන්න. උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න සමහර කිව්වා තියෙනවා ඔයගොල්ලන් අර Google එකක් එහෙම දැම්මොත් නම් සමහරක් වෙලාවට රාජ්‍ය නිලධාරියෙක් විදිහට ගන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා දෙන්න පුළුවන් උත්තරක් තියෙනවා එතනින් එහාට සමහරකට ලිමිට් එකෙන් දෙන්න බැරි වෙයි. නමුත් සියලු දෙනාට වැදගත් වෙන ප්‍රශ්නයක් අහන්න දැන් අපිට හොඳ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා නදීර් මොහම්මඩ් සහ වරන් කියන ඒකත් එක්ක අනුරාධ කතා කරලා තියෙනවා මෙන්ෂන් කරලා තියෙනවා there are so many SMEs out there it will be great thing if we can take this strategy to distribute this knowledge. එතකොට දැන් මේක අනුරාධ බොහොම thank you අපිට මේ සොලියුෂන් එක දුන්නට ඒ කියන්නේ දැන් මේ කියන්නේ අපෙත් එක්ක එකතු වෙන කට්ටියගේ තියෙන නීඩ් එක. ඒගොල්ලෝ කියන්නේ අතෙන් මේකදී අපිත් යම් කිසි කොටසක් කරනවා. ඒකත් එක්කම මේ වැඩසටහන නරඹන අපෙත් එක්ක ලයිව් බලන හරි එහෙම නැත්නම් අපේ මේ ප්ලේබෑක් එක බලන හරි සියලු දෙනා වෙන්නන ඔයගොල්ලන්ගේ යාළුවන්ට ඔයගොල්ලන්ගේ ඉන්න බිස්නස් පාර්ට්නර්ස්ලාට එහෙම නැත්නම් ඔයගොල්ලෝ මොකක් ගෲප් එකක ඉන්නවනම් කරුණාකරලා ගිහලා මේ වචනේ ෂෙයා වෙන්න ඕන. දැන් මේක මේ අපි මේක වෛරල් යන්න ඕන. මේක මොකද අපිට විතරක් ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මොකද අනිවාර්යෙන් දන්නවා අපි උත්සාහ කරන පුළුවන් දෙයක් කරන්න අපෙත් එක්ක එකතු වෙන විවිධාකාර වූ Facebook group වල කට්ටිය ඉන්නවා. මේක බලන්න පුළුවන් මේ වැඩසටහන ඉවරවන පස්සේ අපි මේක සේව් කරලා Facebook එකේ තියෙන ඒ සමග YouTube එකෙත් ඔයගලන්ට මේක ගිහලා ඇක්සස් කරලා බලන්න පුළුවන්. එතකොට අනුරාධ thank you අපිට මේ කතන්දරේ එකතු වුණාට අපි මේ import export procedure එක ගැන අපි කතා කරන්නේ විශේෂයෙන්ම ඔයගොල්ලන් අපෙන් ඉල්ලපු දේවල් නිසා. එතකොට අපි මේ අද කතා කරන්නේ import procedure එක ගැන. අනිත් දේවල් ගැන අපි වෙන සුමානේ කතා කරනවා කොහොමද
විදේශ වෙළඳපොළක් ඇති කරගන්නේ කොහොමද? බය කෙනෙක් වාග්ගොල්ලන් එක්ස්පෝර්ට් කරන්න හදනවා නම් එක්ස්පෝර්ට් මාකට් එකට අපි කොහොමද වෙළඳපොළක් හදාගන්නේ කියන දේ තමයි එන බදාද අපි කතා කරන්නේ. මේ පිළිබඳ දැනුමක් තියෙන තවත් මහත්මයෙක් අපිත් එක්ක එකතු වෙනවා. අපිට ඊළඟ මේ පිරට යන්න පුළුවන්. දැන් අපි මෙච්චර කතා කරේ අපි නෙගෝෂিয়েට් කරා, අපේ පේමන්ට් ටර්ම්ස් නෙගෝෂিয়েට් කරා. ඊට පස්සේ අපි බැංක් එකත් එක්ක කොහොමද කරන්න කියලා කරා. ඒ බැංකුවේ ගැන කතා කරනකොට දැන් මම දැන් ඉම්පෝර්ට් කරනවා නම් මට මේ ඕනම බැංක් බ්‍රාන්ච් එකකට ගිහිල්ලා මට මේ LC ඕපන් කරන වැඩේ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් බැංකුවේ විශේෂ තැනකට යන්න ඕනද? හැම බැංක් එක ඕනම බැංක් එකක ඕනම බ්‍රාන්ච් එකකට යන්න පුළුවන්. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ තමන් රෙගියුලර්ලි යන බැංක් එකේ හරහා කරන්න කියලා. මොකද දැන් ගොඩක් වෙලාවට බැංක් එක LC එකක් ඕපන් කරද්දී ඒක සලකන්නේ එයාගේ කස්ටමර්ට දෙන ලෝන් එකක් හැටියට. Technically LC is a loan given by the bank to the customer. එතකොට ලෝන් එකක් හැටියට ප්‍රොසෙස් වෙනකොට තමන් හඳුනන බැංක් එකට ගියාම බැංක් එක දන්නවා කස්ටමර් කවුද කියලා. එතනදී තමන්ට LC එකක් ඕපන් කරද්දී ගන්න පුළුවන් සිල්ම මේ පහසුකම් ටික ඉතින් ගන්න ලේසියි. අනිත් එක ගොඩක් වෙලාවට බැංකුව සෙකියුර් කරන්න කිව්වොත් සල්ලි ටික ඒ තමන්ගේ තියෙන බැංකුවේ මේ සල්ලි ටික හිමම සෙකියුර් කරලා LC එක ඒ security එකට against LC එක අරිනවා. ඒකින්ද සාමාන්‍යයෙන් තමන් එදිනෙදා ගනුදෙනු කරන තමන්ව හඳුනන බැංකුවට ගිහිල්ලා LC එක ඕපන් කරන්න කියලා. දැන් මම කියන්නේ ඕනම බ්‍රාන්ච් එකකින් කරනවා. මම දන්න විදිහට හැම බැංකුවෙම ඒගොල්ලෝ තියෙනවා ට්‍රේඩ්ස් කියලා ඩිපාර්ට්මන්ට් එකක්. මේ ට්‍රේඩ්ස් ඩිපාර්ට්මන්ට් එක අනියුක්ත නිලධාරියෙක් හැම බ්‍රාන්ච් එකෙම ඉන්නවා. එතකොට අපේ ගමේ බැංකුවට ගිහිල්ලා අපිට කියන්න පුළුවන් මේ LC කරලා දෙන්න කියලා. එතකොට ඒ අදාළ නිලධාරියා ඒ අවශ්‍ය උපදෙස් දීලා LC එක ඇරලා LC එක ගොඩක් වෙලාවට ප්‍රොසෙස් වෙන්නේ ගොඩක් බැංකුවල ඒගොල්ලෝගේ හෙඩ් ඔෆිස් එකෙන් සෙන්ට්‍රලි තියෙනවා ට්‍රේඩ්ස් කියලා ඩිපාර්ට්මන්ට් එක. එතනින් ප්‍රොසෙස් කරලා තමන්ගේ බ්‍රාන්ච් එක හරහා LC කොපි එක වැඩේ කරන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක අපි යන්න ඕන ප්‍රශ්න තමයි චමිතත් අහලා තියෙන ප්‍රශ්නයක්, do we need to get import certificate before import එක? මම එන්න හදපු ප්‍රශ්නයක්. අපි මොන හරි මේ import කරන්න ඉස්සෙල්ලා මෙහි තියෙන import limitations, import restrictions සහ සමහර compliance අපි මොනවාද තියෙන කතන්දර? right. මම ඊළඟට කියන්න හැදුවේ මේ එකපාරටම බඩු ඕඩර් කරන්න යන්න එපා. බඩු ලංකාවට අර මම එදා කිව්වා වගේ ගේන්න පුළුවන් සීමා කළ සහ තහනම් කළ භාණ්ඩ තියෙනවා. මේ සීමා කළ තහනම් කළ භාණ්ඩ කීයටවත් ගේන්න බෑ. ඒවා ගේන්න උත්සාහ කරන්න එපා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් විදියක්. ඒකින්ද තහනම් කළ භාණ්ඩ කියන එක ගැන වෙනම අවබෝධයක් ගන්න ඕනේ. ඒක වෙනම සවිස්තරව කතා කරන්න ඕනේ විෂයක්. මොනවද තහනම් කළ භාණ්ඩ? ඒක කොහොමද අඳුනගන්නේ? ඊට පස්සේ තහනම් කළ භාණ්ඩ ගේන්නේ නැති වුණාට සීමා කළ භාණ්ඩ ඒ සීමාව ඇතුළත ගේන්න පුළුවන්. එහෙනම් මේ සීමා කළ භාණ්ඩ කියන්නේ මොනවද? කොහෙද මේ සීමාවන් පනවලා තියෙන්නේ? ඒ සීමාවන් වලට අදාළව අපි කටයුතු කරනවා නම් කාගේ ළඟටද යන්න ඕනේ කියන ඔය අවබෝධය ලබාගෙන මිසක් ඉම්පෝර්ට් එක කරන්න යන්න එපා. තහනම් කළ භාණ්ඩ නීති වර්ග ගණනාවක් තියෙනවා. මම සරලව කිව්වොත් නම් විශේෂයෙන් බැලුවොත් තහනම් කළ භාණ්ඩ මේ මත්ද්‍රව්‍ය කියන එක අනිවාර්යෙන් තහනම් මේවා නම් ගෙන්නන්න යන්න එපා. පැහැදිලිව. ඊට පස්සේ අසභ්‍ය ප්‍රකාශ මේ වගේ දේවලුත් තහනම් භාණ්ඩ බවට නම් කරලා තියෙනවා. ඊට අමතරව කලින් කාලෙට තහනම් භාණ්ඩ පනවලා තියෙනවා. ඒ තහනම් භාණ්ඩ ලිස්ට් එක කොහෙන්ද බලන්නේ කියලා මගෙන් අහුවොත් මට අපෝ කියන්න පුළුවන්. අර මම එදා දුන්න ශ්‍රී ලංකා ට්‍රේඩ් ඉන්ෆර්මේෂන් පෝර්ටල්, ඒ ශ්‍රී ලංකා ට්‍රේඩ් ඉන්ෆර්මේෂන් පෝර්ටල් එකට ගියා නම් ඒ ලිස්ට් බලා ගන්න පුළුවන්. කස්ටම්ස් වෙබ්සයිට් එකේ තියෙනවා කස්ටම්ස් එකට අදාළ කොටස. මොකද කස්ටම්ස් එකට අදාළව නොවන තවත් තහනම් භාණ්ඩ තියෙනවා. ඒවා සම්පූර්ණ අවබෝධයක් ගන්න එක හොඳයි. ඔව්. සීමා කළ භාණ්ඩ ඒ විදිහටම තියෙනවා වෙනම. මේ සීමා කළ භාණ්ඩ වලට බලපත්‍රයක් ගන්න ඕනේ ආනයනය කරනවා.
එතකොට ඒ බලපත්‍ර දෙන ආයතන වලින් ප්‍රධානම ආයතනය තමයි එහෙම නැත්නම් සීමා කිරීම වැඩියෙන්ම පනවලා තියෙන ආයතනය හෝ ඒ කියන්නේ එහෙම නැත්නම් ඒකට අදාළ නීතිය තමයි මේ Imports and Exports Control Act කියන එක. ආනයන අපනයන පාලන පනත. මේ ආනයන අපනයන පාලන පනත ක්‍රියාත්මක කරන්නේ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව. ඒක තියෙන්නේ කොළඹ කොටුවේ හේමාස් ගොඩනැගිල්ලේ පළවෙනි තට්ටුවේ. ඒ ආනයන අපනයන පාලන පනත යටතේ පනවලා තියෙනවා භාණ්ඩ ලයිස්තුවක්. ඒ යම් භාණ්ඩයක් ආනයනය කරනවා නම් අනිවාර්යයෙන්ම මේ import control එකෙන් import export control එකෙන් import license එකක් ගන්න ඕනේ. import license එකට අපි කෙටියෙන් කියනවා ICL එකක් කියලා. මේ ICL එක අරගෙන තමයි import එක කරන්න පටන් ගන්න ඕනේ. ගෙනල්ලා ICL එක ගන්න බෑ. ඒක මතක තියාගන්න ICL එක ගන්න ඕනේ import එක කරන්න ඉස්සෙල්ලා. ලංකාවේ වරායේ ගොඩ බාන්න ඉස්සෙල්ලා ICL එක අරන් තියෙන්න ඕනේ. ඔව්. ගොඩ බාන අවස්ථාවේ ICL එක නැත්තම් රේගු නීතියේ යටතේ ඒ බඩු ගොඩ බානවත් එක්කම නීතිය ක්‍රියාත්මක වීම මගින්ම තහන මේ රාජසන්තක භාණ්ඩ බවට පත් වෙනවා. එහෙනම් මේක ඉතාමත් වැදගත්. මේ සීමා කළ භාණ්ඩ වලට ICL එකක් ගන්න ඕනේ. ඒ ICL list එක import control website එකට ගියත් තියෙනවා, trade information portal එකෙත් තියෙනවා. ඒක කලින් කලට මේක මේ භාණ්ඩ මේකෙන් ඇතුළත් වෙනවා, මේකෙන් එළියට ගන්නවා. කාලෙන් කාලෙට මේ වගේ මේ ලිස්ට් එක යථාවත් වෙනවා. එහෙම නැත්නම් අප්ඩේට් වෙනවා. ඒකින්ද ඒක හරියටම ලේටස්ට්ම එක හොයලා ඒක කියවලා තමන් මේ ආනයනය කරන යන භාණ්ඩයට බලපත්‍රයක් අවශ්‍යද නැද්ද කියලා බලන්න. දැන් මේ භාණ්ඩ ආනයන අපනයන පාලන පනතයට විතරක් නෙමෙයි සීමා කළ භාණ්ඩ තියෙන්නේ. මේ සීමා කළ භාණ්ඩ තව තියෙනවා. ප්‍රධාන වශයෙන්ම තව අපිට දකින දෙයක් තමයි බෙහෙත් වර්ග. බෙහෙත් වර්ග ඒ කියන්නේ බෙහෙත් වර්ග විතරක් නෙමෙයි බෙහෙත්, cosmetics and medical devices. medicine, medical devices and cosmetics. මේ ඔක්කොම වැටෙනවා අපේ ඇක්ට් එක තමයි National Medicines Regulatory Act, NMR Act. ජාතික ඖෂධ පාලන පනත. මේ පනත යටතේ යම්කිසි කෙනෙක් ඖෂධ හෝ medical devices සහ cosmetics ගේනවා නම් ඒ ගේන්න ඉස්සෙල්ලා අනුමැතියක් ගන්න ඕනේ. මේක නිකම්ම දෙන්නේ නැහැ. මම දන්න විදිහට මේ process එකට යම්කිසි කාලයක්ත් යනවා සහ ඒකෙදි අර ඒගොල්ලෝ සමහරක් products වල ඉල්ලනවා samples එහෙම. ඒ කියන්නේ ඒවා ටෙස්ටිං කරලා තමයි ඒක දැන් බෙහෙතක් ගත්තොත් ඒ බෙහෙතේ නියම ඖෂධ වටිනාකම නැත්තම් ලෙඩේ හොද වෙන්නේ නැහැනේ. එහෙනම් මේ ඖෂධ අධිකාරියෙන් මේ ඔක්කොම ඒ නියම ඖෂධ තත්ත්වයට තියනවා කියලා සහතික කරගත්තට පස්සේ තමයි මේ බලපත්‍රය දෙන්නේ. ඒකින්ද විශේෂයෙන් බෙහෙත් කියන වගේවා ඒක ගේන්න ඉස්සෙල්ලා ටිකක් වේලස්සනින් මේ process එක පටන් ගන්න කියලා මම ඇඩ්වයිස් කරනවා. ඊට පස්සේ තවත් නිතරම එන එකක් තමයි SLSI, ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එක යටතට වැටෙන භාණ්ඩ 100 ගානක ලයිස්තුවක් තියෙනවා. මේ ලයිස්තුව SLSI වෙබ්සයිට් එකේ තියෙනවා, trade information portal එකේ තියෙනවා. මේ ලයිස්තුවේ තියෙන භාණ්ඩයක් නම් ගේන්න ඉස්සෙල්ලා ලයිසන් එකක් ගන්න පුළුවන්කම තියෙන භාණ්ඩ තියෙනවා. හැබැයි ලයිසන් එකක් අරන් ගෙනාවත් SLSI භාණ්ඩ සම්බන්ධයෙන් නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් අර ගේන shipment එකේ බඩුත් sample කරලා බලනවා. එතකොට ගේන්න ඉස්සෙල්ලා අනුමැතිය අරගෙන ගෙනල්ලා ක්ලියර් කරන අවස්ථාවේදී customs officersලා මේ බඩු එක්සැමින් කරනවට අමතරව අර SLSI officersලාට ඇවිල්ලා අවශ්‍ය නම් එම භාණ්ඩ පරීක්ෂා කරලා බලලා ඒවයි samples අරගෙන ඒ එන shipment එක අනිවාර්යයෙන්ම ඒ standard තියනවා කියලා තහවුරු කරගෙන තමයි allow කරන්නේ. එතකොට තව භාණ්ඩ දෙකක් තියෙනවා මට මෙන්ෂන් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ශාක සහ සත්ව. ඒක ශාක ලයිව් ප්ලාන්ට් එක වෙන්න පුළුවන්, ප්ලාන්ට් එකේ කොටසක් වෙන්න පුළුවන්, ඒක ඩ්‍රයිඩ් වෙන්න පුළුවන්. ඔය යම්කිසි ඕනෑම තත්ත්වයක ශාක කොටස්, ශාක සහ ශාක කොටස් ගේනවා නම් අනිවාර්යයෙන්ම අර ෆයිටෝසැන්ටරි කියන සර්ටිෆිකේට් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එතකොට මේ ෆයිටෝසැන්ටරි සර්ටිෆිකේට් එක මෙහෙට ඇවිල්ලා ගන්න බෑ. ඔරිජින් කන්ට්‍රි එකේ ඒ කන්ට්‍රි එකෙන් අපේ ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තියෙන මේ ශාක නිරෝධාන අංශයේ
පිළිගත් එම රටේ තියෙන ඒ පිළිගත් ආයතනයේ ඒ පයිතෝසැන්ටරි සර්ටිෆිකේට් එක ඉෂුව කරලා තියෙනවා. එහෙනම් අර ඉම්පෝට් කරන්න ඉස්සෙල්ලා සෙලර්ට කියන්න ඕනේ ඔයා මේ බඩු එවනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ ඕගොල්ලෝගේ රටේ තියෙන මෙන්න මේ ආයතනයට ගිහිල්ලා මේක පයිතෝසැන්ටරි සර්ටිෆිකේට් එක අරගෙන එවන්න. ඒක නැත්නම් මෙහෙදි 99%ක්ම මට ෂුවර් ක්ලියර් කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. right ඊට පස්සේ සත්ව වර්ග සත්ව සහ සත්ව කොටස් ඒ කියන්නේ මස් එහෙම නැත්නම් බිත්තර ඔය වගේ දේවල් ආනයනය කරද්දී ලංකාවේ තියෙනවා මේ සත්ව නිරෝධාන කියන අංශය මේක තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට මට මතක හැටියට හරි කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ අනිවාර්යෙන් ඒගොල්ලෝගේ අවසරය ගන්න ඕනේ. ඒ අවසරය දෙන්නෙත් ඒගොල්ලෝ කියනවා අර ඒ පිටත් වෙන රටේදී අර සැනිටරි සර්ටිෆිකේට්ස් ගන්න කියලා. ඒවත් සාමාන්‍ය හැමතැනකින්ම දෙන්න බෑ. මේ පිළිගත් ආයතනයකින් නිකුත් කරපු සැනිටරි සර්ටිෆිකේට් එක දෙන්න ඕනේ. මොකද මේක ලංකාවට ආවට පස්සේ අපිට පරීක්ෂා කර මේවැය තියෙන මේ විෂ බීජ වර්ග බැක්ටීරියා වර්ග ගැන හොයන්න බෑ. ඒකින්ද අර පිටත් වෙන ඉස්සෙල්ලා ඒ රටෙන් මේක පරීක්ෂා කරලා සාතික කරලා එවන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් ඔය වගේ මම දැන් පහක් තමයි කිව්වේ. ඔය අතරව විවිධ වර්ග තියෙනවා නීති. ඒ නීති යටතේ සීමා කිරීම තියෙනවා. ඒ සීමා කිරීම ක්‍රියාත්මක කරන රජයේ ආයතන තියෙනවා. ඒ ආයතනවල අනුමැතිය ලැබුණොත් විතරයි කස්ටම් එකෙන් මේ බඩු ටික රිලීස් කරන්නේ. එහෙම නැත්නම් ඒ ටික රාජසන්තක කරනවා. දැන් මේ මම දන්න මේ අඳුරට කෙනෙක් ද මෙසේජ් එකක් කියලා තිබ්බා මේ දැන් මේ දවස්වල මේ මාකට් එකේ කහ නැති නිසා කහ ගෙන්නනවා නම් ඔය සර්ටිෆිකේට් ක්ලියරන්ස් ගන්න ඕනද? ඔව් කහ ගැන විශේෂයෙන් කතා කරමු අපි. මොකද මේ වෙලාවේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ජනවාරි මාසෙදී රජය තීරණය කෙරුවා කහ ලංකාවට ගේන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා කියලා. එතකොට ඒක ඇත්තටම තහනම් භාණ්ඩයක් බවට තීරණය කරලා හැබැයි ඒක තහනම් භාණ්ඩයක් නෙමෙයි තාමත් සීමා කළ භාණ්ඩයක්. එතනදී ඒගොල්ලෝ තීරණය කරුවා මේකට ලයිසන් දෙන්නේ නැහැ කියලා. ලයිසන් දෙන්නේ නැහැ කියන්නේ ඉතින් තහනම් හා සමානයි. ලයිසන් කැටගරි එකේ තියෙන ඒකට ලයිසන් දෙන්නේ නැහැ. එතකොට කහ දැන් මිනිසුන්ට ගේන්න බැරි වුණා. කහ අපි හිතමු ලයිසන් එකක් හම්බුණා කියලා. ලයිසන් එකක් හම්බුණාටත් මදි. මේ කහවලට ඊට පස්සේ තව ආයතන දෙකක් ඉන්නවා. දැන් මෙතනදී හොඳ උදාහරණයක් අපි ගත්තේ මම ඉස්සෙල්ලා කිව්වේ එක් ආයතනයකින් මේ රෙගියුලේට් කරන විදිහනේ. හැබැයි සමහරක් බහන්න තියෙනවා මේ එක ආයතනයක් නෙමෙයි. සමහර ආයතන දෙකකට තුනකට යන්න වෙනවා. කහ සම්බන්ධයෙන් ගත්තොත් ඉස්සෙල්ලම ආනයන බලපත්‍රයක් ගන්න ඕනේ ICL එක. ඊට පස්සේ මේ බඩු ටික ලංකාවට ආවට පස්සේ SLSI එකට ගිහිල්ලා SLSI එකෙන් ඒගොල්ලෝ ඩිෆයින් කරලා තියෙන ස්ටෑන්ඩඩ් එකේ තියෙනවා. ස්ටෑන්ඩඩ් ගන්න ඕනේ. ඒක විතරක් නෙමෙයි. මම කියවනේ මේක ප්ලාන්ට් ප්‍රොඩක්ට් එකක් නේ. ප්ලාන්ට් එක පාර්ට් එකක් නේ. එහෙනම් ප්ලාන්ට් කොරන්ටයින් අප්‍රූවල් එක ගන්නත් ඕනේ. එහෙනම් මේ අප්‍රූවල් තුනම තිබුණොත් විතරයි කහවලට ක්ලියර් කරන්න පුළුවන්. දැන් මේ වෙලාවේ පළවෙනි අප්‍රූවල් එකම දෙන්නේ නැහැ. රජයේ ප්‍රතිමත්තිමය තීරණය කරන් දෙනවා. මොකද රජය දැක්කේ මේක ලංකාවේ ගොවීන් ඉන්නවා කහ වගා කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය සියලුම රිසෝසස් තියෙනවා. මේක ලංකාවේ ගොවීන් අධෛර්ය වෙලා තියෙන්නේ ඉම්පෝර්ට් කරන හින්දා ඒ ඉම්පෝර්ට් කරන කට්ටියත් එක්ක මේක කම්පීට් කරන්න බෑ කියන එක. ඉතින් මේක ප්‍රොමෝට් කිරීමේ අදහසින් තමයි ලංකාවට ආනයනය සීමා කරලා තියෙන්නේ. ඒක ගේන එක මේ වෙනකොට තහනම් කරලා තියෙන්නේ. හැබැයි මේක වෙන්නේ තහනම් කරපු හැටි හැබැයි මෙහෙම සිද්ධියක් වෙනවා. ඒකෝර මිනිස්සු හොරෙන් ගේන්න බලනවා. ඒකින්ද මේ පහුගිය කාලේ වැඩියෙන්ම ස්මගල් කරනවා කියලා අපි දැකපු එක අයිටම් එකක් තමයි කහ. right. හරි දැන් අපි දැන් ඔය නිර්ණායකයන් යටත්ව බඩු ටික දැන් පෝට් එකට ආවා. දැන් මොකද වෙන්නේ? පෝට් එකට ආවට පස්සේ ඩොකියුමන්ට්ස් ටික එනවා බැංක් එකට මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඊට පස්සේ බැංක් එකට ගිහලා අපි ඩොකියුමන්ට්ස් ටික කලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් තව ඉම්පෝර්ට් හැටියට කරන්න පුළුවන් තව එක ඇක්ෂන් එකක් තියෙනවා. ඒක තමයි අර පිටරටින් ආපු නැව නිකුත් කරනවා bill of lading කියලා ඩොකියුමන්ට් එක. BL එක. ඒ BL එක අරගෙන ඒ රටේ ඒ නැවේ නියෝජිත ළඟට කොළඹ ඉන්න ගිහිල්ලා ඒ BL එකේ ඔරිජිනල් එක අපි සරෙන්ඩර් කරන්න ඕන. සරෙන්ඩර් කෙරුවට පස්සේ එයා නිකුත් කරනවා ඩොකියුමන්ට් එකක්. අපි ඒකට කියනවා ඩෙලිවරි ඕඩර්. මොකද සිංහල ටර්ම් එකකට දාන්නේ නැහැ. ඩෙලිවරි ඕඩර් අපි කෙටියෙන් කියනවා DO එක කියලා. ඒ කියන්නේ අපිටම ගිහිල්ලා ඉම්පෝර්ටර්ටම ගිහිල්ලා DO එකක් කලෙක්ට් කරගන්න පුළුවන්.
හැබැයි එතනින් ඉම්පෝර්ට් මේ කරගන්න වැඩේ නවතිනවා. එයාට එතනින් එහාට කරන්න හැකියාවක් නැහැ දැනට තියෙන ක්‍රියාදාමයේ යටතේ. ඒ ඉම්පෝර්ට්ට අනිවාර්යයෙන්ම වෙනවා අර මම එදා කිව්වා වගේ කස්ටම්ස් හවුස් ඒජන්ට් කෙනෙක්ගේ සහාය ගන්න. මොකද කස්ටම්ස් හවුස් ඒජන්ට් කෙනෙක්ට තමයි අපි දීලා තියෙන්නේ කස්ටම් සිස්ටම් එකට අර කස්ටම් ඩික්ලරේෂන් එක දාන්න, කස් ඩෙක් එක දාන්න. එයාට තමයි එතන ඒක හදන හරියට හදන්න එක්ස්පර්ටීස් එක තියෙන්නේ. මොකද මේ කස් ඩෙක් එක කියන එක වැරද්දුවොත් මම එතන පැහැදිලිව කියන්න ඕනේ කස් ඩෙක් එක කියන එක තමයි මුලින්ම ආනයනකරු ඒකේ වගකීම තියෙන ආනයනකරුට කස්ටම්ස් හවුස් ඒජන්ට් මේක හැදුවට මේ කස්ටම්ස් ඩික්ලරේෂන් එක කස්ටම්ස් ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන ආනයනකරුට. ඒතර යා වෙනුවෙන් තමයි මේ කස්ටම්ස් හවුස් ඒජන්ට් මේක හදන්නේ. එතනදී වැරද්දක් වුණොත් ඒකේ වගකීම බාර ගන්නත් ඕනේ ආනයනකරුට. කස් ඩෙක් එකේ. ඉතින් ඒක තමයි හොඳ දැනුම තියෙන කස්ටම්ස් හවුස් ඒජන්ට් කෙනෙක් හොයාගන්න, අල්ලගන්න දැනට ඒගොල්ලෝ කවුද කියන එක අපි ඉදිරියේදී අපේ වෙබ් එකේ දාන්න හිතන් ඉන්නවා. දැනට වෙලා තියෙන අපිට එහෙම රෙකමන්ඩ් කරලා දාන්න බැරි හින්දා අපේ ලිස්ට් එක දාලා නැහැ. ඒක අඳුරන කෙනෙක් හරහා මේ කස්ටම්ස් හවුස් ඒජන්ට් කෙනෙක් සුදුසු කෙනෙක්ව රෙකමන්ඩ් කරලා අඳුරගෙන එයාට අර ડોකියුමන්ට්ස් ටික බාර දෙන්න වෙනවා. බාර දෙන්න. එයා බාර දුන්නම එයා කරන පළවෙනිම ඇක්ෂන් එක තමයි මේක කස්ටම් සිස්ටම් එකට දානවා. කස්ටම් සිස්ටම් එකට දැම්මට පස්සේ සිස්ටම් එකෙන්ම ගෙවන්න ඕනේ ටැක්සස් ටික කැල්කියුලේට් වෙනවා. එතන තමයි ඔය HS කෝඩ් කතන්දර එන්නේ. හරි. දැන් මේ කස් ඩෙක් එක තමයි ඒක වෙනමම අපිට සමහර වෙලාවට පැය 6ක් විතර කතා කරන්න පුළුවන් ටොපික් එකක්. මේ කස් ඩෙක් එකේ තියෙනවා කොටු 54ක්. මේ කොටු 54 ප්‍රශ්න 54ක්. සරලව කියනවා නම් මේ ප්‍රශ්න 54ට උත්තර ලියද්දී ඉතාමත් වැදගත් කොටස් කීපයක් තියෙනවා. මම ඒකෙන් කීපයක් සඳහන් කරන්න මේ වෙලාවේ. ඒකෙන් ප්‍රධානම එක තමයි HS කෝඩ් එක. මොකද HS කෝඩ් එකට තමයි ගවර්න්මන්ට් එකෙන් මේ HS කෝඩ් එකට මෙච්චරයි ඩියුටි. මේ HS කෝඩ් එකට මෙච්චරයි ඩියුටි කියලා හදපු ડોකියුමන්ට් එකක් තියෙනවා. අපි ඒකට කියනවා table of duties කියලා. ඔව්. ඒ table of duties එකේ HS කෝඩ් එකට තමයි against දීලා තියෙන්නේ tariff එක. එහෙනම් මේ ටැක්ස් එක මොකද්ද කියලා දැනගන්න මුලින්ම කරන්න ඕනේ මේ ගෙනාපු භාණ්ඩයට අදාළ HS කෝඩ් එක මොකද්ද කියලා හරියටම අඳුරගන්න. ඔව්. දැන් එතන අපි ප්‍රශ්නෙකුත් ඇවිල්ලා අහලා තිනවා මේ වෆ්රාන් අහමඩ් how to exactly determine the HS code for an item and the exceptions. හරි. ඒකත් මට අඩුම ගානේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න පැය 3ක් ඕනේ. අපි කෙටියෙන් කියව විනාඩි 3කින්. කෙටියෙන් කියනවා නම් විනාඩි 3කින් HS codes කියන්නේ ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් එකක් තියෙනවා. ඒක World Customs Organization එකෙන් තමයි කන්වෙන්ෂන් එක ඉන්ට්‍රොඩියුස් කරුවේ. ලංකාව ඒකේ පාටි එකක් හැටියට ඒ කන්වෙන්ෂන් එක තමයි අපි ලංකාවේ ක්‍රියාත්මක කරුවේ. ඒ කන්වෙන්ෂන් එකෙන් කරුවේ මේ ලෝකේ තියෙන සියලුම භාණ්ඩ හඳුනා ගැනීම සඳහා කෝඩින් සිස්ටම් එකක් හදපු එක. ඒක කියන්නේම World Customs Organization Convention on Harmonized Commodity Description and Coding System. මේ කෝඩින් සිස්ටම් එකේ ඒගොල්ලෝ ඉලක්කම් වලින් තමයි කෝඩ් එක හැදුවේ ඩිජිට්ස් වලින්. ඩිජිට්ස් 6කට වෙනකන් ඒගොල්ලෝ ඉන්ටර්නැෂනලි හදලා දුන්නා අපිට. එතකොට ඩිජිට්ස් 6ක කෝඩ් එකක් ගත්තොත් ප්‍රධාන භාණ්ඩයක් අඳුරගන්න පුළුවන් අපිට. ඒ භාණ්ඩ මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකේ ගනුදෙනු වෙනවා මිනිස්සු ආනයන අපනයන කරනවා. එතකොට එක රටකින් HS කෝඩ් එක දාලා එක්ස්පෝර්ට් කරනකොට ඒකම අපිත් පාවිච්චි කරනවා නම් ඒ HS කෝඩ් එකම තමයි අපිට ඉම්පෝර්ට් එකේදීත් අදාළ වෙන්නේ. හැබැයි මේකේ වෙනසක් වෙනවා නැෂනල් ලෙවල් එකේ. ඒ කියන්නේ එක එක රටට කිව්වා ඕගොල්ලන්ට මේ අපි කොටසට මේ බෙදලා තියෙන HS කෝඩ් එක තව දුරටත් බෙදා ගන්න ඕන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පළවෙනි HS කෝඩ් එකේ තියෙන්නේ hoses. hoses ආවම අපිට ලංකාවේදී ඕනේ වුණා මේ hoses ලව කොටස් දෙකකට බෙදා ගන්න. එකක් තමයි purebred breeding animal. purebred breeding animal වෙන් කෙරුවට පස්සේ ඒ ඉතුරු ඕනෑම එකක් ඊළඟ එකට දැම්මා. එතකොට අපි national level එකේදී කෙරුවේ අර digit 6ට තව digit දෙකක් එකතු කරුවා. එකතු කරලා අපි 01 කියලා purebred breeding animal ගත්තා. 90 කියලා other කියලා ඒ purebred breeding animal නොවන ඕනම horses කෙනෙක් ගෙනාවොත් අතට වැටෙනවා.
ඒක national level එකේ අපි කඩාගත්තා. එතකොට පිට රටින් ඉඳලා එන HS code එකේ අපිට ගන්න පුළුවන් කොටස පළවෙනි ඩිජිට් 6 විතරයි. හැබැයි ඒ 6 ගත්තට පස්සේ අපි අපේ ටැරිෆ් එකට ඇවිල්ලා අර මම කිව්වේ table of duties තියෙන්නේ එතන තමයි HS codes ටික. ඒ HS codes වල මේකට අදාළ අර 7 සහ 8 වෙනි කියන ඩිජිට්ස් දෙකක් තෝරගන්න ඕනේ. හැබැයි අපිට එකපාරම රිලයි ඩිපෙන්ඩ් වෙන්න බෑ සෙලර් අපිට දෙන HS code එක. මොකද සෙලර් වැරද්දක් කරුවොත් අපිත් ඒ වැරද්ද කරනවා. එහෙමනම් හොඳම දේ තමයි සෙලර් දෙන HS code එක ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. මේ HS codes වෙනම ස්ටඩි කරන්න. අපි වෙලාවක කරමු ඒක. HS code වෙනම ස්ටඩි කරලා තමන් තනියම තමන් මේ ආනයනය කරපු භාණ්ඩයට අදාළ HS code එක තීරණය කරන්න. තීරණය කරලා අර කස් දෙකේ එක වොක් ෆ්ලැග් දැම්මට පස්සේ කස් දෙක එක කස්ටම් ඔෆ්ස් කෙනෙක්ට බාර දුන්නොත් එයා මේක හරිද වැරදිද කියලා බලනවා එයාගේ දැනුම අනුව. එහෙම නැත්නම් එයාගේ ඔපිනියන් එක. එයාගේ ඔපිනියන් එක අනුව මේ දීලා තියෙන HS code එක හරිද කියලා බලලා හරිනම් පිළි අරගන්නවා. එහෙම නැත්නම් එයා කියනවා නෑ මේක පිළිගන්න බෑ. මගේ ඔපිනියන් එක අනුව මෙන්න මේ HS code එකට තමයි මේ බඩුව යන්න ඕනේ. ඒ HS code එක import පිළිගන්නවා නම් ඒ විදිහට කස් දෙක එක amend කරලා process කරගෙන යන්න පුළුවන්. ඒ විදිහට එයා පිළිගන්නේ නැත්නම් එන්න dispute එකක් එනවා. ඒ dispute එක resolve කරන්න custom එකේ අංශයක් තියෙනවා classification unit කියලා. Okay. එතකොට මේ කස් දෙක එක ඔන්න හැබැයි එතන delay එකක් එනවා. ඒ දැන් කස් දෙක එක process එක ඉස්සරහට යන්නේ නැහැ. classification unit එකට මේක refer කරනවා. එතන ඉන්නේ experience officersලා ඒගොල්ලෝ independently මේ product එක study කරලා මොකද්ද HS code එක කියලා තීරණය කරලා ඒක match කරනවා import කස් දෙක එකේ දාපු එකට සමානද customs officer suggest කරන එකට සමානවද නැත්නම් මේ දෙකටම සමාන නැතුව අලුත්ම එකක් වෙන්න පුළුවන්. එතකොට ඒක දෙගොල්ලම පිළිගත්තොත් importer සහ customs officer දෙන්න මේක පිළිගත්තොත් එතනින් එහාට process වෙනවා. ඔතනදී එක්ක importer dispute කරන්න පුළුවන් ආපහු. එහෙම නැත්නම් අර customs officer ඉන්නේ. එයාටත් කියන්න පුළුවන් නෑ මම classification unit එකේ දුන්න එකට agree වෙන්නේ නෑ. අපි ඒකට establish කරලා තියෙනවා ඊළඟ higher forum එකක්. අපි ඒකට කියනවා nomenclature committee. දැන් මේ nomenclature committee එක senior officers ලා ඉන්නේ ඒකේ expert ලා ඉන්නවා විවිධ subject සම්බන්ධයෙන් experts ලා ඉන්නවා මේ nomenclature committee එකේ. ඒගොල්ලන්ට refer කරනවා matter එක. මේක dispute resolution process එක customs එක ඇතුලේ. ඒකට refer කරුවම අන්න එතනදී අපි time එකක් ගන්නවා. අන්න ඒ වෙලාවට ඕනනම් importer එක කියන්න පුළුවන් දැන් nomenclature committee එක meet වෙන්නේ every week. දැන් මේක week එකක් වෙනකම් බලන් ඉන්න බෑනේ. importer එක කියන්න පුළුවන් මට මේක decide කරනකම් මට මේ බඩු ටික release කරන්න. හැබැයි එතනදී අර customs officer suggest කරන HS code එක හෝ classification unit එක suggest කරපු HS code එක අනුව බැලුවොත් tax එක වැඩිපුර අය වෙන්න තියෙනවා නම් අපි කියනවා මේ වැඩිපුර අය වීතු tax එක bank guarantee එකක් හැටියට secure කරන්න. මොකද නිකන් හරි අපි දුන්නාට පස්සේ tax එක තීරණය වුණොත් ඒක recover කරන්න අපිට ක්‍රමයක් තියෙනවා. එතකොට bank guarantee එකකින් release කරන්න කියලා approval එකක් අරගෙන bank guarantee එක දුන්නාට පස්සේ බඩු ටික අපි release කරලා යවනවා. අනිත් සියලුම දේ හරිනම්. right? එතකොට දැන් time එක තියෙනවා අපිට කැමති විදිහට time එක අරගෙන NC committee එකට මේක decide කරන්න. එතනදී NC committee එක invite කරනවා importer ඉම්පෝර්ටර් ඇවිල්ලා ඇයි එයා මේ HS code එක තීරණය කරුවේ කියලා එයාගේ මතය ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙනවා. ඊට පස්සේ අවශ්‍ය නම් NC committee එක හිතනවා නම් කස්ටම් ඔෆිසර්ටත් දෙන්න ඕනි කියලා ඩිස්පියුට් කරමු. එයාටත් ඇවිල්ලා ප්‍රසන්ට් කරන්න කියනවා මොකද්ද එයා තීරණය කරපු පදනම. ඊට පස්සේ ඒ ඔක්කොම සලකලා එතන ඉන්න එක්ස්පර්ට්ලා ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එකයි ඒගොල්ලෝගේ ඔපිනියන් එකයි දෙකම අරගෙන ෆයිනල් ඩිසිෂන් එකක් දෙනවා. ඒක ගොඩක් වෙලාවට 99%ක්ම අවස්ථාවල ඒක ෆයිනල් ඩිසිෂන් එක හැටියට පිළි අරගෙන යනවා. හැබැයි සමහර වෙලාවට මෙහෙමත් වෙනවා. දැන් මේ NC කමිටි එක ඇතුලේ ඩිවයිඩඩ් ඩිසිෂන් එකක් එනවා. යුනැනිමස් ඩිසිෂන් එකක් නෙමෙයි ඩිවයිඩඩ්. සමහර වෙලාවට ඒක එතන 11ක් ඉන්නවනම් 5ට 6. අනේ එතකොට තවත් ඩවුට් එකක් එනවා NC කමිටි එකේ මේ ගත්ත ඩිසිෂන් එක හරිද වැරදිද කියලා. එතකොට අපි ඒක රිෆර් කරනවා World Customs Organization එකට. World Customs Organization එක ඇතුලේ තියෙනවා nomenclature committee එකක් කියලා එකක්. අන්න එතනින් දෙන final decision එක අපි හැමෝම පිළිගන්නවා. එතනින් යාට ඒක challenge කරන්නේ නැහැ. ඉතින් මේ HS code එක තීරණය කරන එක අපිට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක හොඳට ස්ටඩි කරන්න ඕනේ. ඇත්තටම customs officersලා ඒක හොඳටම කරෝ වෙන්න අවුරුදු 4ක් 5ක් මේ operation එකේ වැඩ කරන්න ඕනේ. බැලම ඉන්න ඕන.
ප්‍රොඩක්ට්ස් දැකලා අර රූල්ස් හරියට ඉන්ටර්ප්‍රිට් කරලා ඒක කරන්න පුළුවන් හැකියාව වෙන්නේ. ඉතින් ඒක දැන් තමයි මෙතන අපිට බලමු try එකක් දාලා කොච්චර දුරට අපිට කියන්න පුළුවන්ද කියලා. එතකොට නදීර්ගේ එක ක්වෙස්චන් එකකට තමයි ඔය කියන්නේ මේ මෙකනිසම් එක ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි මේ වැඩේ හරියටම කරන්න පුළුවන්. ඉගෙන ගන්න ඒකත් එක්ක නදීර්ගේ මේ මම හිතන්නේ බොහොම එක්ස්පීරියන්ස්ඩ් මේ ඉම්පෝර්ටර් කෙනෙක් එක්ක ඉන්නේ. ඔව්. නදීර් අහනවා if the seller is agreeing to incur all the cost up to the warehouse of the buyer, ඔව්. how can the seller determine the total cost? එතකොට දැන් මේ buyer තමයි buyer agree වෙන HS code එකක් තියෙනවා. ඔව් ඒක තමයි very rare. දැන් ඔය DDP කියන term එකට sellers-ලා agree වෙන්නේ very rare. ඒ වුණාට ඒක දැන් මගේ experience එකේ මම දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා DDP වලට issue කරපු invoices. එතකොට seller කරන්නේ seller එයා මෙහි customs broker කෙනෙක් වාගෙන customs brokersලා දන්නවා හරි HS code එක මොකක්ද කියලා. මොකද ඒගොල්ලෝ නිතර බඩු clear කරන හින්දා customs broker කෙනෙක් වාගෙන එයාට දීලා මේ product එක ඒකෙන් tariff එක හොයාගෙන ඒ ටැරිෆ් එකෙන් ගොඩක් වෙලා එයාටම කියනවා කැල්කියුලේට් කරලා දෙන්න කියලා ටැක්ස් එක කොච්චරද කියලා. එතකොට ඒ ටැක්ස් එක එයා ඇසස් කරනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට එයා කියනවා මට මේ මගේ සර්විස් එකට, ඒ කියන්නේ කස්ටම්ස් බ්‍රෝකර් දෙන සර්විස් එකට එයාගේ කොස්ට් එක කීයද කියලා එයා ඩික්ලෙයාර් කරනවා. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් කරනවා නම් ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් කරන ඒජන්සි එකක් හොයලා මේ බඩු ටික ට්‍රාන්ස්පෝර්ට් කරන යන කොස්ට් එක ඒක ඔක්කොම සෙලර් ඒ එකේ ඉඳලා ඔක්කොම ස්ටඩි කරනවා. ස්ටඩි කරලා ඒ කොස්ට් එක ඔක්කොම ඇසස් කරලා තමයි එයා ෆයිනල් ප්‍රයිස් එක DDP කියලා දෙන්නේ. දැන් ඕකමනේ අනිත් පැත්තට වෙන්නේ. දැන් එක්ස්පර්ට්ස් ගත්තොත් දැන් නදීර් සිංගප්පූර් සෙලර් කෙනෙක්ගෙන් එහෙම නැත්නම් අපිට කොරියා වල ඉන්න සෙලර් කෙනෙක්ගෙන් එක්ස්පර්ට්ස් ගන්නවා. එක්ස්පර්ට්ස් කියන්නේ මේ සෙලර්ගේ වෙයාහවුස් එකේ එහෙම නැත්නම් යාඩ් එකේ ගේට් එක ළඟින් බඩු ටික මම ලෝඩ් කරගන්නවා. එතකොට නදීර්ට වෙනවා කොරියා වල ඉන්න ට්‍රාන්ස්පෝර්ට් කරන ඒජන්සි එකක් කන්ටැක්ට් කරලා ඒ ට්‍රාන්ස්පෝර්ට් කරන ඒජන්සි එකට පේමන්ට් එකක් කරලා බඩු ටික ට්‍රාන්ස්පෝර්ට් කරන්න. තමයි ට්‍රාන්ස්පෝර්ට් කරන ඉස්සෙල්ලා පැකින් කරන්නත් වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් කොරියා වල ඉන්න පැකින් කරන කම්පැනි එකක් රිටේන් කරලා එයාට පේමන්ට් එකක් කරලා මේ බඩු ටික හරියට පැක් කරගන්න ඕනේ සීවර්ඩි විදියට. ඊට පස්සේ ඒක කන්ටේනර් එකකට දාලා කන්ටේනර් එක ලෝඩ් කරලා කන්ටේනර් එක ට්‍රාන්ස්පෝර්ට් කරන්න කම්පැනි එකක් හොයාගන්න ඕනේ. ඊට පස්සේ මේ ෂිපින් කම්පැනි එක ඒකත් ලංකාවේ ඉන්න අදාළ ෂිප් එක තියෙන ඒජන්ට් ළඟට ගිහිල්ලා මට ෆ්‍රේට් චාර්ජස් කීයද කියන්න බූසාන් පෝර්ට් එකේ ඉඳලා කොලම්බෝ වලට ගෙන්න කොච්චරද ෆ්‍රේට් චාර්ජස් කියලා ඒකත් නදීර් ඕගනයිස් කරගන්න ඕනේ. ඔය වගේ සම්පූර්ණ cost of transport නදීර්ට හදාගන්න වෙනවා. ඒ හදලා තමයි තීරණය කරන්න වෙන්නේ කොළඹ පෝර්ට් එකට එනකොට කොච්චරක් වේදන් වෙලාද ඒ ඔක්කොම පිටරට කම්පැනිස් වලට ගෙවන්න වෙනවා ඒ රටේ ඒ හැන්ඩල් කරන කම්පැනිස් වලට. ඉතින් ඒකට සම්බන්ධතා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ට මේ පේමන්ට් කරන්න බැංක් හරහා යවන්න ඕනේ. වෙනම process එකක් තියෙනවා. ඊට පස්සේ ලංකාවේ පෝර්ට් එකට ආවට පස්සේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ කස්ටම්ස් බ්‍රෝකර් කෙනෙක් හොයාගෙන එයාට බාර දීලා බඩු ටික ක්ලියර් කරලා ගෙන්න ගන්නවා. ඉතින් ඕක දෙපැත්තටම වෙනවා. DDP එකේදී වෙන්නේ සෙලර් ඔය ටික ඔක්කොම කරනවා. ලංකාවේ නදීර්ගේ වෙයාහවුස් එකට එනකන් මේ සියලු කොස්ට් එක එයා හොයලා බලලා තමයි ගාන හදන්නේ. දැන් මේ ශකීර් අහන ප්‍රශ්නයක් මේ clear through airport customs වලින් ගේනකොට මේ කතන්දර වෙනස් වෙනවද? HS code කතන්දර එහෙම. නෑ නේ ඒකට ඔක්කොම consistent. සහ tax එක one consistent rate whether you bring it by air freight or sea freight. ඒක ගේන ක්‍රම මත වෙනස් වෙන්නේ ප්‍රවාහන ක්‍රමයේ මත. අනිවාර්යයෙන්ම අර ටේබල් එක බේස් කරලා තමයි ඒක යන්න ඕනේ. ඉතින් මේ ටේබල් එකක් අපි අපේ වෙබ්සයිට් එකේ පබ්ලිෂ් කරලා තියෙනවා. ගොඩක් වෙලාවට ඒක ලේටස්ට් මේ ටේබල් එක අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. එතනදී එකක් කියන්න ඕනේ චේන්ජස් වෙනවා. දැන් අපි අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙන ටේබල් එක අප්ඩේට් වෙච්ච වෙලාවල් තියෙන්න පුළුවන්. ඒකින්ද අපි අප්ඩේට්ස් දානවා ලේටස්ට් නිවුස් යටතේ. ඒකින්ද ටේබල් එක මට මතක හිටිට ජනවාරි වල හදපු ටේබල් එක තමයි දැනට තියෙන්නේ. ජනවාරි වල පබ්ලිෂ් කරපු එක. ඊට පස්සේ වෙච්ච චේන්ජස් තියෙනවා ඔක්කොම අපේ ලේටස්ට් නිවුස් යටතේ තියෙනවා. කියලා ඒ ටිකක් බලලා චේන්ජස් මොනවා හරි තියෙනවා නම් ඒක හරියටම අයිඩෙන්ටිෆයි කරලා තමයි කොස්ට් ටැරිෆ් එක හොයාගන්න පුළුවන්. ටැක්සස් කොච්චරද කියලා. එතකොට කොස්ට් එක හදාගන්න පුළුවන්. හරි එතකොට ඒ කියන්නේ දැන් අපි අන්තිමේදී අපි ඩිසයිඩ් වෙන HS කෝඩ් එක අනුව තමයි අපිට දෙන ටැක්ස් ගෙවන්න ඕන. දැන් එක જાතියේ බදු තියෙනවනේ නේද? මොකද සෙස් එකක් කියලා කියනවා. ඊට පස්සේ වැට් කියනවා. ඒ වගේ එක එක බදු ටිකක් පැන වෙනවා. ඔව්. එතනදී මට තව තියෙනවා දැන් මේ ඇත්තටම ඉම්පෝර්ට් එක කියන එක එක්ස්පෝර්ට් එකට වඩා ගොඩක් කොම්ප්ලිකේටඩ්. දැන් ටැක්ස් වර්ග තියෙනවා ලංකාවේ දැනට ගත්තොත් පළවෙනියටම කස්ටම්ස් ඩියුටි තියෙනවා. ඊට පස්සේ වැට් තියෙනවා.
ওই දෙක අනිවාර්යෙන් තියෙනවා හැම එකටම. ඊට පස්සේ සමහරක් ඒවට තියෙනවා සෙස් EDB සෙස් කියන එක. ඊට පස්සේ තියෙනවා excise special provision duty. ඒවත් සමහරක් items වලට විශේෂයෙන්ම තියෙන්නේ වාහන වලට. ඊට පස්සේ තව තියෙනවා nation building tax NBT. එතකොට මේ NBT එක හැම භාණ්ඩයකටම තියෙනවා. ඊට පස්සේ ළඟදී දැම්මා ගිය අවුරුද්දට ඉස්සලා අවුරුද්දේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් දැම්ම ලක්ෂරි ටැක්ස් වාහන වලට. ඒතකොට ලක්ෂරි ටැක්ස් තියෙනවා. ඔය වගේ ටැක්සස් වර්ග ගණනාවක් තියෙනවා. දැන් අපි එකක් විතරක් ගණන් හැදුවොත් එතන වරදිනවා. එහෙනම් මේ ටැක්සස් මේකට අදාළ වෙන සියලුම ඒවා මොනවද කියලා ගන්න ඕනේ. දැන් මේ ඔක්කොම තියෙන ડોකියුමන්ට් එක තමයි අපේ වෙබ්සයිට් එකේ තියෙන අර ටැරිෆ් ගයිඩ් කියන එක. දැන් ටැරිෆ් ගයිඩ් එකේ අපි HS කෝඩ් එක දීලා තියෙනවා. ඒ HS කෝඩ් එකට අදාළ ඩිස්ක්‍රිප්ෂන් එක දීලා තියෙනවා. ඊට පස්සේ කොලම්ස් ගණනාවක් තියෙනවා. මේ ඒ කොලම්ස් ගණනාව තමයි VAT customs duty, VAT, PAL, NBT ඔය කොහොම taxes ටික. ඒකෙන්ද අපේ ටැරිෆ් ගයිඩ් එක බැලුවොත් ඔක්කොම ටික එක තැනක තියෙනවා payable taxes ටික. මෙතනදී තව පොඩි දෙයක් කියන්න ඕනේ මේක. ගොඩක් කාලය යනවා මම කියනකොට හැබැයි මේව වැදගත් හින්දා මම කියන්නම ඕනි කියලා හිතනවා. දැන් මේ taxes columns ටික බැලුවොත් columns තියෙන ඔක්කොම 16ක් විතරයි. මේ 16න් ඔක්කොම ගෙවන්න ඕනේ නැහැ. customs duty තියෙනවා columns කීපයක්. ඒකෙදි ඒ කීපය තමයි අර අපි trade agreement sign කරලා තියෙනවනේ. උදාහරණයක් ඇටියට India Sri Lanka free trade agreement. මේ agreement එක යටතේ preferential duty විශේෂ duty වර්ග දෙනවා. සමහරක් වෙලට 0. සාමාන්‍ය රටකින් ගේනවා වෙනත් රටකින් ගේනවා නම් 15ක් 20ක් ඩියුටි ගන්න එකට ඉන්දියාව වලින් ගෙනවොත් ඒ අයිටම් එකටම 0. එහෙනම් මේ ඉන්දියාව වලින් ගෙන්නන්න අර මම එදා කිව්වා වගේ country of origin certificate එක එන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට මෙයාට පුළුවන් අර preferential duty එක claim කරන්න ඒ trade agreement එක යටතේ තියෙන. එහෙම නැත්නම් general duty. එහෙනම් එතකොට මේ trade agreement තියෙනවා දැනට 8ක්. එහෙනම් මේ columns 8ක් තියෙනවා. customs duty, preferential duty තියෙන columns 8ක් තියෙනවා. ඒකට වැටෙන්නේ නැති general duty එක තියෙනවා. customs general duty එක. ඊට පස්සේ VAT, PAL, NBT, cess, excise special provision duty ඔය වගේ ඔක්කොම ටික තියෙනවා. ඒතර අපේ tariff guide එක complete document එකක් ඔක්කොම එක තැනකින් බලා ගන්න. ඊට අමතරව මේකේ තියෙනවා formulas ටිකක්. දැන් මේ නිකම්ම formulas නෙමෙයි. දැන් මට ආයේ කස් දෙකකට යන්න වෙනවා. දැන් කස් දෙකකේ මම කියන්නේ HS කෝඩ් එක තමයි වැදගත් එකක් කියලා. ඒ හා සමානව වැදගත් දේ තමයි value එක. value එක හදන එක ඉතාමත් පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද value එක වැරද්දුවොත් penalties එන්නත් පුළුවන්. HS කෝඩ් එක නම් අපි මුල් අවස්ථාවේ අර ඒක අපි opinion එකක් හැටියට යන්නේ. HS කෝඩ් එක වැරදිලා දැම්මයි කියලා කස් දෙකකේ අපි penalties දාන්නේ නැහැ. ඒක දැන දැනම හරි එක දැනම වැරදි එකක් දැම්ම කියලා දැනගොත් විතරයි අපි penalty එකක් දාන්නේ. හැබැයි value එක වැරදිලා දැම්මොත් නම් penalty එකක් එන්න තියෙන chance එක වැඩි. මොකද valuation rules පැහැදිලිව දීලා තියෙනවා. ඒකත් customs ordinance එකේ තියෙනවා. rules 6ක් තියෙනවා. මේ rules 6න් පළවෙනි rule එක තමයි imported වැදගත්. මොකද පළවෙනි rule එක යටතේ තමයි imported වගකීම තියෙන්නේ value එක decide කරන්න. එහෙනම් මුලින්ම පළවෙනි rule එක පාවිච්චි කරලා imported decide කරනවා. ඉතුරු පහ තියෙන්නේ ඇත්තටම custom officer යම්කිසි අවස්ථාවක සැක කෙරුවොත් ඒ සැකය තහවුරු වුණොත් custom officerට පුළුවන් අර import දුන්න value එක reject කරලා ඉතුරු ක්‍රමවේද පහ පාවිච්චි කරලා custom officer විසින් මේ භාණ්ඩවල වටිනාකම තීරණය කරනවා. හැබැයි එහෙම යනකොට සමහරට දඩයක් ගහන්නත් පිට තියෙනවා. ඒක මොකද පළවෙනි ක්‍රමය දැනම වරදිලා දැම්මා කියලා සාක්ෂි තිබුණා. ඒකින්ද carefully මේ පළවෙනි ක්‍රමයට හදද්දි value එක carefully ගන්න ඕනේ. මේක සරලව මම කියන්නම් ඉතාමත් කෙටියෙන් time එක යන හින්දා. පළවෙනි method එකේදී කියන්නේ customs value එක කියලා අදහස් කරනු ලබන්නේ buyer විසින් sellerට ගෙවපු මිල. එහෙම නැත්නම් ගෙවන්න තියෙන මිල. ඉදිරියේ දවසක අර DA terms ආවම පස්සේනේ ගෙවන්නේ. එහෙනම් ඒ දෙන්න agree වෙච්ච මිල. buyer සහ seller අතර agree වෙච්ච මිල තමයි customs value එක කියලා කියන්නේ. එතකොට මේක පැහැදිලිවම ඒ issue කරන invoice වල පැහැදිලිව ඒ amount එක තියෙනවා. හැබැයි මේ කියන උතරතුරේම කියනවා මේ ගනුදෙනුව මෙහෙම වෙද්දී
යම් යම් ඊට පිටින් ඒ ගනුදෙනුවට පිටින් යම් යම් ගනුදෙනු තියෙන්න පුළුවන්. ඒවා මොනවද කියලා මේ වැලුවේෂන් ප්‍රින්සිපල්ස් වල අඳුරගෙන තියෙනවා. ඒව ගණනාවක් තියෙනවා. උදාහරණයක් හැටියට කමිෂන් එකක් හරි බ්‍රෝකරේජ් එකක් හරි ගෙවනවා. අර ට්‍රාන්සැක්ෂන් වැලියු එකේ පෙන්නන්නේ නැහැ ඒක. ඒක වෙනම ගෙවලා තියෙන්නේ බය වෙන කෙනෙක්ට. හැබැයි මේ භාණ්ඩ සම්බන්ධයෙන් තමයි ගෙවලා තියෙන්නේ. එහෙනම් ඒක එකතු කරන්න කියලා කියනවා අර ට්‍රාන්සැක්ෂන් වැලියු එක. ඊට පස්සේ කියනවා පැකින්. පැකින් වලට වෙනම ගෙවලා තියෙනවා නේද? අර මං කිව්වේ X works ගත්තොත් පැකින් වලට වෙනම ගෙවන්න ඕනේනේ. එහෙම පැකින් වලට වෙනම කාට හරි ගෙවලා තියෙනවා නම් මේ භාණ්ඩ සම්බන්ධයෙන් ඒක එකතු කරන්න කියනවා. ඊට පස්සේ කන්ටේනර්ස් අපි හිතමු යම් කිසි අපි ගේන භාණ්ඩය දාන්න ඕනේ කන්ටේනර් එකක් අපි සප්ලයි කරනවා. ලංකාවෙන් යවනවා එහෙම නැත්නම් වෙන රටක සිංගප්පූරුවේ ඉඳලා මැලේසියා වලට යවනවා. මේ හදන තැනට. එහෙනම් මේ කන්ටේනර් එකට අපි වෙනම ගෙවලා තියෙනවා. අපි තුන් කෑන් එකක් කියලා මේ කෑන් එකට වෙනම ගෙවලා තියෙනවා. එහෙනම් මේක එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු යම් කිසි මේ භාණ්ඩයක් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය. ඒක ලංකාවෙන් යවනවා. එහෙම නැත්නම් වෙන තියෙන පිටරටකින් අරගෙන ඒ හදන වගේ සප්ලයිට යවනවා. මේ අමුද්‍රව්‍ය වලට මේ ලංකාවේ එක්කෙනා වෙනම ගෙවලා තියෙනවා. එහෙනම් ඒක එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ භාණ්ඩය හදන්න අවශ්‍ය විශේෂ ආයුධයක්, ටූල් එකක්, මෝල්ඩ් එකක්, ඩයි එකක්. ඔය වගේ දේවල් වෙනම අරගෙන දීලා ඒක තියෙනවා නම් අර ට්‍රාන්සැක්ෂන් වැලියු එක ඇතුලේ ඒක පෙන්නන්නේ නැත්නම් ඒක එකතු කරන්න වෙනවා. ඊට පස්සේ තව තියෙනවා ඩිසයින්, ඩෙවලොප්මන්ට්, ආර්ට් වර්ක් ඔය මොනම දෙයක් වෙනම ගෙවලා අරගෙන තියෙනවා නම් ඒක අදාළ කොටස එකතු කරන්න වෙනවා. ෆයිනලි තව දෙකක් තියෙනවා royalties and license fees. දැන් royalty කියලා සමහරක් වෙලාවට ලංකාවේ ආනයනය කරපු කෙනා පස්සේ royalty කියලා වෙනම කොටසක් යවනවා මේ සෙලර්ටම. ඕ සෙලර්ට සම්බන්ධ කෙනෙක්ට. ඒකත් එහෙම නෑ එකතු කරන්න ඕනේ. ඒතකොට කම්පියුටර් software වගේ ඒවා තියෙන්නේ license fee කියලා. ඒක වෙනම ගෙවනවා. ඒක එහෙම එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අන්තිම එක තමයි subsequent sales proceeds. ඒ කියන්නේ මේ seller අපිට මේක දීලා තියෙන්නේ ලංකාවට ගෙනල්ලා විකුණුවට පස්සේ ඒ විකුණපු මිලෙන් කොටසක් යාට එවන්න ඕනේ. මේකට හොඳ උදාහරණයක් තියෙනවා මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ෆිල්ම්ස් එන්නේ එහෙමයි. ඔව්. ෆිල්ම් එක මෙහෙට ගෙනල්ලා මෙහෙට විකුණනකොට ඒ ටේප් එකට යන කොස්ට් එක විතරයි ඒ ෆිල්ම් ප්‍රොඩියුසර් අපෙන් charge කරන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝගේ ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. අර ෆිල්ම් එක ස්ක්‍රීන් කරුවාට පස්සේ ස්ක්‍රීන් කරලා ටිකට්ස් විකුණනවනේ. ඒ ටිකට් රෙවෙනියු එකෙන් percentage එකක් එයාට පස්සේ යවන්න ඕනේ. එහෙනම් මේ subsequent sales proceeds මේ subsequent sales proceeds වලින් sellerට යවනවා නම් යම් කිසි කොටසක් අදහස් කරන් ඉන්නවා නම් ඒක estimate කරලා ඒක අර customs value එකට මුලින් තියෙන invoice value එකට එකතු කරන්න ඕනේ. ඉතින් මෙහෙම ගොඩක් කට්ටිය කරන්නේ නැහැ. මේ හොඳට ඉගෙන ගත්ත කට්ටිය මේක පාවිච්චි කරනවා ඇත්තටම fraud එක කරන්නත්. මොකද sellers එක negotiate කරනවා X works හරි FOB හරි මොකක් හරි term එකක්. කරලා අනිත් සර්විසස් වලට වෙනම ගෙවනවා. ගෙවලා ඒක හංගලා තියාගෙන ඉන්නවා. ඒක පෙන්නන්නේ නැහැ කස්ටම්ස් එකට. ඒක තමයි පළවෙනි මෙතඩ් එක ඉම්පෝර්ට් එකේ මෙතඩ් එක කියලා අපි කියන්නේ. මොකද ඉම්පෝර්ට් එකනේ දන්නේ මේ මම එයා කරපු වියදම් මොනවද කියලා කස්ටමර් එක දන්නේ. ඒකත් එයා මේක සත්භාවයෙන් සහ වොලන්ටරිලි ස්වේච්ඡාවෙන් අපිට දැනුම් දුන්නොත් තමයි අපි දැනගන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් එහෙනම් මේක එකතු කරලා දාන හදන්න කියලා. ඒක සංගෙවුවොත් අපි ඒක fraud එකක් හැටියට සලකලා යට දඩ නියම කරනවා. ඔව්. අපිට ප්‍රශ්න දෙක තුනක් ප්‍රශ්න දෙක තුනක් තියෙනවා මේකට අපිට කෙලිම උත්තරයක් මේ අවස්ථාවේදී දෙන්න බෑ මං හිතන විදිහට දැන් මේ රියන් අහනවා how I want to start a import business how to determine the tax ඊට පස්සේ DB සමරසිංහ අහලා තියෙනවා තව question එකක් I have an idea to export motorbikes මොකද්ද HS මොකද්ද කැටගරි මේක අපිට මේ අවස්ථාවේදී අවස්ථාවක් නැහැ අපි ඔක හොයලා කියන්න අප දෙන්න උපදෙස් තමයි මේ වෙලාවේ හොඳටම මේ කස්ටම්ස් හවුස් එක ඉන්න ඒජන්ට් කෙනෙක් හරහා මේ දේ හොයාගත්තොත් එහෙම අපි දෙන්නට වඩා අපේ වෙබ්සයිට් එකේ තියෙනවා උත්සාහ කරුවොත් හොයාගන්න පුළුවන් මේ එතන එකට ටිකක් දැනුම තියෙන්න ඕන එක කරන්න දැනුම නැති වුණත් උත්සාහ කරුවොත් සමහරක් වෙලාවට ඒක ඉගෙනගෙන කරන්න පුළුවන්. හැබැයි ලේසිම ක්‍රමය තමයි කස්ටම්ස් හවුස් ඒජන්ට් කෙනෙක්ව හම්බුනා නම් ඒගොල්ලෝ නිතර මේක පරිහරණය කරන හින්දා ඒගොල්ලෝ ටක්කල ගියේ මේක තමයි HS කෝඩ් එක මේක තමයි ටැක්ස් එක කියලා. ඔව්.
මට නම් ඔය සම්බන්ධ කිසිම අදහසක් නැහැ. මම HS කෝඩ් එකක් කියලා දන්නවා කිය තියෙන කියලා දන්න එච්චරයි. හරි දැන් අපි ඔක්කොම ඊට පස්සේ අපි කස්ටම්ස් ඩියුටි ගෙවුවන් පස්සේ මොකද්ද වෙන්නේ? right. දැන් customs duty ගෙවන්න අපි online payment system එක හදලා තියෙනවා. ඇත්තටම මම අර එදා කිව්වා වගේ customs එකේ single window එක IT division එක තමයි most sophisticated IT system එක government sector එකේ. ඒක මම බය නැතුව කියනවා. මොකද වෙන government sector එකේ process ටික බැලුවොත් limited process එකක් තමයි automate කරන්න තියෙන්නේ. ඒ වුණාට customs process එක බැලුවම complicated process එකක්. මොකද මේකට entities ගණනාවක් තියෙනවා. මේ entities උත් automate වෙන්න ඕනේ නියම system එකක් හැදෙන්න. ඒක තමයි අපි single window කියන්නේ. ඉතින් ඇත්තටම අපි single window process එකේ බොහොම ටික කරගෙන යනවා. මොකද ඒක ඕනෑම රටක ගත්තොත් අවුරුදු ගානක ප්‍රොජෙක්ට් එකක්. ඇමරිකාවලත් මම දන්න විදිහට මම අහලා තියෙන විදිහට අවුරුදු 8කට වැඩි කාලයක් ගියා single window කියන මේ සිස්ටම් එක ඩෙවලොප් කරගන්න. ඉතින් දැනට කොරියාව, සිංගප්පූර්, ජපාන් වගේ රටවල ඒක හොඳටම ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලෝ උනත් අවුරුදු ගානක් එෆර්ට් එකක් තමයි මේක වෙන්නේ. ඉතින් දැනට single window කියන එකේ එක කම්පොනන්ට් එකක් තමයි import එකට පුළුවන් වෙන්න ඕනේ online payment කරන්න. අපි online payment එක දැම්ම මොකද අපි දැක්ක එක key improvement එකක් කියලා. එතකොට දැන් අර කස්ටෙක් එක සිස්ටම් එකට දැම්මම සිස්ටම් එකෙන් ගාන කැල්කියුලේට් කරලා assess කරලා assessment notice කියලා document එකක් generate වෙනවා. මේ assessment notice එක අර customs house agent ට email එකක් හැටියට immediately හම් වෙනවා. එහෙනම් දැන් ගෙවන්න ඕනි ගාන මේ assessment notice එකේ තියෙනවා. එතනදී දැනට අපි ලංකා ක්ලියර් කියන මේ interbank transaction handle කරන central bank එක යටතේ පිටලා තියෙන සමාගමත් එක්ක එකතු වෙලා platform එකක් තියෙනවා ඒගොල්ලෝගේ LPOP කියලා. LPOP කියන්නේ අර real time payment කරන මේ platform එක. ඒක ඒගොල්ලෝ 2016 දී 15 දී හෝ 16 දී තමයි introduce කරුවේ. ඒක දැන් develop කරගෙන යනවා. ඒකයි අපි දැන් ගොඩක් immediate payments අපිට utility bills ඒ වගේ දේවල් ඉතාමත් හොඳට කරන්න පුළුවන් හැකියාව ඇතිලා තියෙනවා. ඉතින් අපි කරුවේ මේ e-payment දෙනකොට අපේ ආසිකුඩා කියන සිස්ටම් එක LPOP එකට කනෙක්ට් කරුවා. LPOP එකට කනෙක්ට් කරුවම LPOP එකට පුළුවන් LPOP එකට කනෙක්ට් වෙලා තියෙනවා banks. හැබැයි මට කනගාටුයි කියන්නේ දැනට බැංකු ලංකාවේ 26ක් තියෙනවා. ඒ 26න් 11යි මේකට කනෙක්ට් වෙලා ඉන්නේ. ඉතින් දැන් ඔන්ලයින් පේමන්ට් කරනවා නම් මේ බැංකු 11 හරහා තමයි කරන්න පුළුවන්. LPOP එකට කනෙක්ට් වෙලා තියෙන ඕනෑම බැංකු 11න් එකකට වෙබ්සයිට් එකට ඒගොල්ලෝගේ ඉන්ටර්නෙට් බැංකින් කියන එකට ගියාම ඒ ඉන්ටර්නෙට් බැංකින් එකේ තියෙනවා අර යුටිලිටි බිල් ගෙවන්න තියෙන ලින්ක් එක වගේ කස්ටම්ස් ඩියුටි ගෙවන ලින්ක් එකක්. ඒ ලින්ක් එක ක්ලික් කරුවම ෆෝම් එක දෙනවා. ඒ ෆෝම් එකේ ෆිල් කරන්න තියෙන අර ඇසෙස්මන්ට් නෝටිස් එකේ තියෙන ඩීටේල්ස්. ඒ කියන්නේ කස්ඩෙක් නම්බර් එක, amount එක, import එකේ tax identification number එක සහ import එකේ නම වගේ ඔහොම සරල තොරතුරු 4ක් හරි 5ක් හරි එන්ටර් කරන්න තියෙනවා. ඒ ටික එන්ටර් කරලා pay කියලා ක්ලික් කරපු හැටිය payment එක වෙනවා. right? එතකොට import එකට pay කියලා ක්ලික් කරුවොත් pay වෙනවා විතරයි. back end එකේ මොකද වෙන්නේ? එයා pay කියලා ක්ලික් කරපු හැටිය එයාගේ bank එකෙන් message එකක් generate වෙනවා ලංකා clear එකට. ලංකා clear එකෙන් check කරනවා ආසිකුඩා එකේ මේ වගේ කස්ඩෙක් එකක් outstanding ද කියලා. outstanding නම් අපේ ආසිකුඩා එකෙන් කියනවා yes it is outstanding කියලා. එතකොට ලංකා clear එකෙන් ආපහු අර import එකේ bank එකට message එකක් යනවා right this is outstanding now you can pay කියලා. අන්න එතකොට තමයි import එකේ bank එකෙන් payment එක execute කරන්නේ. ඒ execute කරලා ඒ සල්ලි ටික transfer වෙනවා අපේ customs account එක තියෙන්නේ Bank of Ceylon සහ People's Bank කියන මේ බැංකු දෙකේ විතරයි. customs account එකට People's Bank එකේ හරි Bank of Ceylon එකේ හරි මේ සල්ලි ටික transfer වෙනවා. transfer වුණ හැටිය අපි දුමු Bank of Ceylon කියලා. Bank of Ceylon එකෙන් confirmation එකක් දෙනවා right customs account එකට සල්ලි ටික ලැබුණා කියලා ලංකා clear එකට LPOP එකට. එතකොට ලංකා clear එකෙන් එතනදී කරන්නේ අර custom system එකට message එක එවනවා right funds secured payment done. ඊට අමතරව payment confirmation එකක් import එකේ bank එකටත් යනවා. ඒ confirmation එක ආවම තමයි import එකට පුළුවන් වෙනවා එයාගේ අර payment receipt එක print කරගන්න. එයාගේ print එකෙන් මේක receipt එක print කරගන්න පුළුවන්.
ඉතින් ඔය ෆැසිලිටි එක තියෙනවා. ඒ අදාළ බැංකුවක ගිණුමක් කරලා ඒගොල්ලන්ට පුළුවන්. මොකද දැන් මෙතනදී අපිට ලොකු චැලෙන්ජ් එකක් ආවා මේක කරනකොට. මොකද සමහරක් පේමන්ට්ස් මිලියන් ගණන්. සමහරට මිලියන් 300 මිලියන් 400 කරන පේමන්ට් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ එල්පොප් එක හරහා මුලින් තිබුණේ ඔය යුටිලිටි පේමන්ට්ස් වගේ ඒවා. ඉතින් යුටිලිටි පේමන්ට්ස් වගේ ඒවා සාමාන්‍යයෙන් පොඩි ගණන් රුපියල් 10000යි 15000යි වැඩි වුණොත් රුපියල් 50000ක් 60000ක යුටිලිටි පේමන්ට් එකක් දෙන්නේ. ඉතින් සීලින් එකක් තිබුණා උපරිම මේක ලක්ෂයක් හෝ ලක්ෂ දෙකක් තමයි උපරිම මේ පේමන්ට් තිබුණේ එල්පොප් එක හරහා. මෙතනදී අපිට උනා සෙන්ට්‍රල් බැංක් එකත් එක්ක කතා කරලා මේ ලක්ෂය දෙකේ පේමන්ට් නෙමෙයි කස්ටමර් එකට දෙන්නේ මිලියන් ගණන් වල පේමන්ට්. ඒකින්ද මේ සිස්ටම් එකේ අපිට ඒකට විතරක් අප්‍රූව් කරන්න කියලා. ඒ වගේ මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් ගිහිල්ලා අපි සාර්ථක වෙලා දැන් මේක 2017 ඉඳන් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔන්ලයින් පේ කරන්න බැරි කට්ටියට පුළුවන් ඊළඟ ක්‍රමය තමයි තමන්ගේ බැංක් එකට ගිහිල්ලා සල්ලි බැංකුවට ගෙවලා බැංක් ඩ්‍රාෆ්ට් එකක් ගන්න පුළුවන්. මේ බැංක් ඩ්‍රාෆ්ට් එක අරගෙන බැංක් ඔෆ් සිලෝන් එකට ගියාම බැංක් ඔෆ් සිලෝන් එකට මේක සරෙන්ඩර් කරලා පේමන්ට් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් බැංක් ඔෆ් සිලෝන් සහ පීපල්ස් බැංක් කියන දෙකටම ගෙවන්න පුළුවන් කෑෂ් වලින්. කෑෂ් අරන් ගිහිල්ලා ඒ බැංකු දෙකකින් ඕනෑම එකකට ඇසෙස්මන්ට් නෝටිස් එක අරන් යන්න ඕනේ. ඕවර් ද කවුන්ටර් ඇසෙස්මන්ට් නෝටිස් එක දීලා බැංක් ඩ්‍රාෆ්ට් එක හරි නැත්නම් කෑෂ් හරි දීලා පේමන්ට් එක කරන්න පුළුවන්. ඔන්ලයින් පේමන්ට් කරන්න නැති කට්ටිය. ඊට පස්සේ දැන් සල්ලි ටික ටැක්ස් ගෙවුවන් පස්සේ එතකොට ක්ලියර් කරගෙන යන්න විතරයි තියෙන්නේ. ක්ලියර් කරන්න. හරි. දැන් මේ process එක මම කෙටියෙන් කියන්නම්. ඔකේ ටික වෙලා ගිහලා තියෙනවා නේද අපිට? දැන් ගිහලා තියෙනවා දැන් already close to 10 නේ. ඒක මම quickly කියන්නම්. දැන් මේ දැන් customs එකේ clearance process එක කියන්නේ අර එදත් මම කිව්වා ඉස්සෙල්ලම අපි document check එකක් කරනවා. document එක satisfy වුණාට පස්සේ ඒ document එකට against cargo check කරනවා. එහෙමනම් මේ කස්ඩෙක් එක ඉස්සෙල්ලා වැලිඩේට් කරනවා document processing center එකේ. දැන් C cargo නම් අපේ headquarters building එකේ තියෙනවා first floor එකේ long room කියලා එකක්. එතන තමයි කොළඹ port එකේ සහ හම්බන්තොට එන motor vehicles වලට අදාළ කස්ඩෙක් process වෙන්නේ. ඉතින් එතනදී ඒ officersලා ඒවායේ risk level එක බලලා තීරණය කරනවා එතනදීම මේවා කොච්චර දුරට examine කරනවද කියලා. දැන් මේ වෙනකොට customs එක හඳුනාගත්ත compliant traders ලා මම කියවනේ අපි facilitate කරනවා කියලා compliant traders ලා ගණනාවක් ඉන්නවා. අපි ඒගොල්ලොන්ගේ කස්ඩෙක් එක විනාඩි 5කින් process කරනවා. විනාඩි 5ක් ඇතුළත කස්ඩෙක් එක approve කරලා සමහරක් කට්ටිය ඉන්නවා අපි අඳුරගත්ත ඒගොල්ලන්ට අපි green channel දීලා තිනවා. ඒගොල්ලෝගේ කාබෝ බලන්නෙම නැහැ. එළින්ම කස්ඩෙක් එක approve කරලා කස්ඩෙක් එක approve කරුවම සිස්ටම් එකේ approval එක දෙනවා. ඒ සිස්ටම් එකේ approval එක දුන්න හැටි අපේ සිස්ටම් එක අපි කනෙක්ට් කරලා තියෙනවා port එකට. SLPA, SAGT, CIST කියන මේ port එකේ ටර්මිනල් තුනට අපි කනෙක්ට් කරලා තියෙනවා. සිස්ටම් එකේම මැසේජ් එකක් යනවා මේ කන්ටේනර් එක දැන් රිලීස් කරන්න කියලා. ඒ කියන්නේ green channel වලට තේරිලා තියෙන companies වලට customs clearance එක හම් වෙනවා within 5 minutes. green channel නොවන companies වලට average time එක තමයි මේ document processing වලට විනාඩි 45ක්. sorry පැයකමාරක්. average time එක තමයි පැයකමාරක්. හරියට ඔක්කොම තිබුණොත් සමහරට විනාඩි 45න් කරගන්නත් පුළුවන්. හැබැයි ප්‍රශ්න තිබුණොත් හරියට ඩික්ලෙයාර් කරලා තිබුණ නැත්නම් අවශ්‍ය documents නැත්නම් කාලය දික් වෙනවා. average time එක දැනට පැයකමාරයි. පැයකමාරකින් customs මේ sorry document approval එක හම්බ වෙනවා. document එක approve කළා system එකෙන් කියනවා message එකක් ටර්මිනල් එකට දැන් කන්ටේනර් එක රිලීස් කරන්න කියලා. හැබැයි මේ කන්ටේනර්ස් ගොඩක් ඒවා අපි එක්සැමින් කරනවා. එක්සැමින් කරන්නේ එක්සැමිනේෂන් සෙන්ටර්ස් 3ක් තියෙනවා. මේ එක්සැමිනේෂන් සෙන්ටර්ස් තුනම තියෙන්නේ මේ ඔරගොඩවත්ත කියන ප්‍රදේශයට යාබදව අර මේ ලෝ ලෙවල් රෝඩ් එකේ තියෙනවා දෙකක් RCT කියලා එකක් තියෙනවා ග්‍රේ ලයින් 1 කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා ග්‍රේ ලයින් 2 කියලා. ඉතින් ඔය තුනට කන්ටේනර් එක යන්න ඕනේ. එතන ඉන්නවා කස්ටම්ස් ඔෆිසර්ස්ලා කන්ටේනර් එක එතනදී ඕපන් කරලා අර ડોකියුමන්ට්ස් වලට against මේ ඇවිල්ලා තියෙන බඩු කියපු ડોකියුමන්ට් එකේ තියෙන බඩුද කියලා චෙක් කරලා බලලා හරිනම් රිලීස් කරනවා. ඒ ඇත්තටම එතනදිත් HS කෝඩ් එක චෙක් කරනවා. මොකද ડોකියුමන්ට් එකේ දාපු HS කෝඩ් එක හරි HS කෝඩ් එකද කියලා මේ බඩු දිහා බැලුවම සමහරවිට සැකයක් එනවා. ડોකියුමන්ට් බේස් කරලා නම් මේ මුලින් HS කෝඩ් එක මේ වැලිඩේට් කරුවේ. හැබැයි
බහන්නේ බැලුවම සමහරවිට තේරෙනවා මේක HS code එක වරදින්න පුළුවන් වෙනස් කියලා. කියලා. මෙතනදී ආයෙත් මේව කරනවා. ඊට අමතරව වැලියුේෂන් වලට query කරුවොත් වැලියුේෂන් යුනිට් එක තියෙනවා වෙනම RCT කින් දැන එතනට ගිහලා වැලියු එක අප්‍රූව් කරගන්න ඕනේ. ඉතින් එතනදී සැකයක් තිබුණොත් වැලියු එක හරියට ගණන් හදලා නැහැ කියලා සමහරක් වෙලාවට ඒ කියපු වැලියු එක රිජෙක්ට් කරලා කස්ටම්ස් එකෙන් ඒ වැලියු එක එන්හාන්ස් කරන්න පුළුවන්. ඒ එන්හාන්ස් කරුවොත් ඒ එන්හාන්ස් කරපු වැලියු එකට තව ඇඩිෂනල් ටැක්සස් ගෙවන්න වෙනවා. ඒ ඇඩිෂනල් ටැක්සස් උත් ගෙවුවට පස්සේ තමයි ෂිප්මන්ට් එක රිලීස් කරන්නේ. ඉතින් ඔතනදී රිලීස් කරනකොට මෙතනදී මම කියන්නේ තව ඉම්පෝටන්ට් එකක් තියෙනවා. මේ process එක යනකොට අපි SMS alerts එවනවා. මොකද දැන් broker ට documents ටික දුන්නට පස්සේ import දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. මේ broker කරන දේ එයාට monitor කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ මුලින්. අපි කරුවේ importers ලාගේ telephone numbers register කරුවා අපේ ASICUDA system එකේ. එතකොට මේ system මේ process එක යනකොට customs broker cus deck එක ASICUDA එකට දාපු වහාම දාලා මං කිව්වා access කරනවා කියලා. access කරනකොටම ASICUDA එකෙන් SMS එකක් යනවා import එකට මෙන්න ඔයාගේ cus deck එකක් ASICUDA එකට දැම්මා ඒක access කරුවා මෙන්න මෙච්චර duty එකක් ඒකට ගෙවන්න ඕනේ කියලා. ඊට පස්සේ process එකේ පළවෙනි step එකේදීම message එකක් යනවා. එතකොට අපි හිතමු broker මේ cus deck එක දාන්න නැතුව අතේ තියන් ඉන්නවනම් documents ටික සමහරක් brokersලා ඒක කියන්නේ එයාගේ delay එක. එයා කියනවා මේ custom එකෙන් මම cus deck එක දාලා approve කරන්නේ නැහැ කියලා. ඉතින් මේක හොඳම දෙයක් තමයි broker cus deck එක system එකට දැම්මද කියලා දැනගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි SMS එක ආවද නැද්ද කියලා බලන එක. දෙවෙනි SMS එක යන්නේ අර මම කියවනේ document එක approve කරලා අපි terminal එකට message එකක් යනවා system එකෙන් content එක release කරන්න කියලා. අන්න ඒ වෙලාවේ දෙවෙනි SMS එක එනවා. ඒ කියන්නේ එතකොට importer දන්නවා දැන් මගේ document එක custom එකෙන් approve කරුවා කියලා. ඊට පස්සේ තුන්වෙනි SMS එක එන්නේ අර examination center එකට ගිහිල්ලා examine කරලා ඉවර වෙලා සියලු දේ හරිනම් release කරනවානේ. අපි එතනින් කියන exit කරනවා කියලා. exit කරනකොටම SMS එකක් එනවා. ඒ කියන්නේ එතකොට importer දන්නවා යම් කිසි ගත වෙන ප්‍රවාහණයට ගත වෙන කාලය ඇතුළත තමන්ගේ warehouse එකට බඩු ටික එන්න ඕනේ කියලා. ඉතින් මේක මම හැම ඉම්පෝර්ටර්ම කියනවා subscribe කරන්න custom system එකේ SMS alerts වලට කියලා. ඒකට අපේ system එක අපේ office එකට ඇවිල්ලා මොකද අපි ඒක ඔක්කොම check කරලා බලලා නැත්නම් අනවශ්‍ය කෙනෙක්ට මේ message එක කියොත් ප්‍රශ්නයක්ත් තියෙනවානේ. එයාගේ mobile number එක check කරලා validate කරලා system එකට දානවා. ඒකට පොඩ්ඩක් visit කරන්න වෙනවා එක සැරයක්. හරි. ඒ කියන්නේ දැන් අපි සෑහෙන කතා කරන්නේ මෙමය ගොඩක් ප්‍රශ්න තියෙනවා මම දන්නවා DB සපර්සිංහ දෙපාර කියලා තියෙනවා it's better to have ලොකු කතන්දරයක් තියෙනවා කියලා yes අපි දන්නවා මේක මේ පැය කහමාරෙන් කතා කරලා කියලා දෙන්න බැරි process එකක් මේක සෑහෙන අධ්‍යයනයක් කරන්න ඕන ඕගලන්ට අධ්‍යයනයක් කරන්න පුළුවන් ඒකත් එක්කම අපි හිතාගෙන ඉන්නවා අපි තාම මේ process එක තාම හරි ගියේම නැහැ product එක බොහොම විනාඩියක් දෙන්න තව important රුකි විනාඩියක් දෙන්න මට පොඩි important එකක් තමයි HS code එක ගැන අහපු ඉඳලා මේ HS code එක අර මම කිව්වා වගේ අපි decide කරනවානේ මුලින්ම. එහෙම කරන්නේ නැතුව import කරන්න ඉස්සෙල්ලම ඕන නම් HS code එක confirm කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපේ අර මම කියවනේ classification unit කියලා තියෙනවා කියලා. ඒ classification unit එක තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම pre arrival එකට ඉස්සෙල්ලා HS code එක certify කරගන්න ඕන නම් එතනට එන්න පුළුවන්. ආවට පස්සේ ඒකට කරදර වෙන්න ඕනේ නැහැ. ඒකටිගේ අපි කියන්නේ advanced ruling කියලා. advanced ruling එකක් ගන්න පුළුවන්. ඒකට අපේ classification unit එකට ඇවිල්ලා ඒක broker ට කිව්වනම් කරලා දෙනවා ගොඩක් වෙලාවට ඔය customs house agent product එකේ samples උයි ඒකේ literature ඔක්කොම දීලා application එකක් තියෙනවා පුරවන්න. ඒක just one page application. පොඩි fee එකක් ගෙවන්න දෙනවා. මට පොඩි ගාණක් දාන්න හරියට මතක නැහැ. ඒ පොඩි fee එක ගෙවලා product එක දීුණම ඒ officers ලා within 2 weeks ruling එක දෙනවා. මේ product එකට code එක මේකයි කියලා. එතකොට අර වෙන්න තියෙන dispute delays ඔක්කොම නතර වෙනවා. එතකොට complicated product එක නම් simple product එකක් නම් ඉතින් තේරුම් නැහැ. බැලු බැලමට අපි දන්න දෙයක් නම් නිතරම එන දෙයක් නම් අපිට හොයාගන්න පුළුවන් ඒ ගෙන්නන කෙනෙක් කරා ඕ කස්ටමර් හවුස් ඒජන්ට් කෙනෙක් කරා. නිකන් හරි අලුත් product එකක් ගේන වෙලාවට risk එක ගන්න එපා. ඒ product එක අලුත්ම එකක් නම් දැනට HS code එක මේ වෙනකොට තීරණය වෙලා නැත්නම් doubt එකක් තියෙනවා නම් බඩු ගේන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් බඩු ship කරුවාට පස්සේ ලංකාවට එන්න ඉස්සෙල්ලා කරුණාකරලා අපේ classification unit එකට ඇවිල්ලා advanced ruling එකක් ගන්න. ඒ ruling එක මාස 6කට valid. 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 alright. super
මේක දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා අපිට දැන් කාලය සෑහෙන්න වෙලා ගිහලා තියෙන 10 වෙලාව මම හිතන්නේ මේ අපි කරපු දිගම ලයිව් සෙෂන් එක පැයකමාරක් එක දිගට බොහොම මැරතන් එකක් වගේ මිස්ටර් සුදාත් සිල්ලා කියන කතා කර බොක්කෙන්නේ නැති ඒක හොඳටම තේරෙනවා මේ අපිත් එක්ක එකතු වෙලා ගොඩක් ප්‍රශ්න තියෙනවා අපිට මේ ප්‍රශ්න ගත්තොත් එහෙම තව වෙලා යන නිසා අපි මේක නවත්තා අපි මේ කතා කරලා අපි පුළුවන් උත්තර දෙන්න බලන්න තරංග ෆාරිසන් අනිත් other people මේක කතන්දරේ දැන් අපි මේ කතන්දරේ මේක මේ පැයකමාරෙන් කතා කරන්න විකුත් නෙවෙයි. එතකොට අපි දැන් ගිය සුමානේ එක්ස්පෝර්ට් ගැන කතා කරනකොට පැය විනාඩි 15ක් විතර වගේ ගියා. අපි ඉදිරි දිනකදී බොහොමතු නොදරේ මේ මාසේ අන්තිමෙන්ද ඉස්සෙල්ලා අපි ඔයගලන්ට මේ පිළිබඳව අපි ක්ලාසස් සහ සම්මන්ත්‍රණ කීපයක් ලෑස්ති කරන්න අදහසක් තියෙනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕගලන්ට මේ සම්බන්ධයෙන් තව ඉගෙන ගන්න ඕන නම් ඒ පිළිබඳව තව දැනුම ලබා ගන්න ඕන නම් ප්‍රොසෙස් එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන නම් Power of Sri Lankaත් එක්ක එකතු වෙලා ඉන්න අපි page එකට එන්න එහෙම නැත්නම් අපිත් එක්ක කමෙන්ට් එකක් දාන්න අපිත් එක්ක රෙජිස්ටර් වෙන්න ඕගොල්ලන් අපිත් එක්ක රෙජිස්ටර් වෙලා තියෙනවා නම් මේ ඉවෙන්ට් එකට එනවා කියලා ඉවෙන්ට් එක ගත්තාන් පස්සේ ඕගොල්ලන්ගේ මොබයිල් නම්බර් එකයි ඊමේල් ඇඩ්‍රස් එක අපේ ගාව තියෙනවා. ඒතර අපේ තියෙන අලුත් දේවල් සම්බන්ධයෙන් ඕගොල්ලන්ට අපිට පුළුවන්කමක් ලැබෙනවා ඕගොල්ලන්ට ඊමේල් පණිඩයක් ලැබන්න ඒකත් සමගව තාම අපේ WhatsApp based communication system එක තාම අපිට එළියලා නැහැ. ඒක ආපු දවසට අපිත් ඕගොල්ලන්ට WhatsApp කරා මේ පිළිබඳව දැනුවත් කරන්න අදහසක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මේක ලොකු දෙයක්. පැයකමාරෙන් කතා කරන්න බෑ. නමුත් මේ තියෙන්නේ අපි දෙන පිවිසුම. ඉතින් අපි දෙන පිවිසුම අරගෙන ඕගොල්ලන්ට දුවන්න පුළුවන් වෙන්න ඕන. අපි පුළුවන් තරම් අපි උත්සාහ කරනවා උදව් කරන්න. විශේෂයෙන් මොන හරි කරන්න තියෙනවා නම් අපෙන් ඉල්ලන්න පුළුවන් අපිට කමියුනිකේට් කරන්න පුළුවන් ඕන වෙලාවට මෙසේජ් එකක් දාන්න අපි පුළුවන් ඉදිරියට අපි ඔයගලන්ට උදව් කරන්නම් ඒක තමයි අපේ මෙහෙවර මොකද අපිට ඕන ලංකාවේ වෙනස් විදියකට යන හැබැයි මෙතන මොන හරි ගෙනලා මේ පැත්තේ ඉම්පෝට් කරලා අනිත් පැත්තට එක්ස්පෝර්ට් කරන එක නෙවෙයි ඩ්‍රොප් ෂිපින් කරන එක නෙවෙයි එහෙම නැත්නම් මොන හරි ඉම්පෝට් කරලා මොන හරි ට්‍රේඩින් එකක් කරන එක නෙවෙයි මෙතනින් යහට ගිහිල්ලා ව්‍යවසායකයෙක් කියලා කියන්නේ ඒකයි. එතකොට මේ ඉම්පෝට් බිස්නස් එකක් දුවන කෙනෙක් අත්‍තරම ව්‍යවසායකයෙක්වත් නෙවෙයි. ඒක නිසා අපි මොන හොන ඩීල් වැලියු ඇඩිෂන් එකක් කරලා මේ ලංකාවේ මේ තියෙන මේ ගේම අපි වෙනස් විදිහකට ගහමන්න. එතනයි අපිට ඕනකම තියෙන්නේ. අපිට ව්‍යවසායකෙක් නම් අපි යන ගමන නෙවෙයි අනිත් ගිය ගමන නෙවෙයි අනිත් හැමදාම ගිය ගමන නෙවෙයි අලුත් ගමනක් යන්න උත්සාහ කරමු. අපි ඉතින් ඒ දේ සඳහා තමයි අපි ඉන්නේ. අපේ මෙහෙවරත් ඒකයි. අපේ මෙහෙවර තුලින් වෙනස් විදියට ගමනක් යන වෙනස් විදියට හිතන වෙනස් විදියකට රටට දායක වෙන්න පුළුවන් තමුන් ඉන්න ප්‍රදේශයෙන් සමුන් ඉන්න ටවුන් එකෙන් එහාට ගිහිල්ලා ලෝකෙම තමුන්ගේ මාකට් එක විදියට සලකන නවපන්නේ ව්‍යවසායකයෝ 1001ක් බිහි කරගන්න තමයි අපේ මේ මෙහෙයුම තියෙන්නේ. ඉතින් මේ මෙහෙයුම තුලදී අපිට අපෙත් එක්ක දායක වෙත තව ඉතාමත් දැවැන්ත චරිතයක් මිස්ටර් සුදත්ත සිල්වා බොහෝමත්ම බිසි පුද්ගලෙක්. නමුත් ඒ බිසි කියලා කියන්නේ නැතුව අද දවස් තුලදී කියන්නේ රෑ 8:00 ඉඳලා දැන් 10ක් පැනලා ඔබ වෙනුවෙන් අපේ මෙහෙවර වෙනුවෙන් දායක වීම සම්බන්ධයෙන් මිස්ටර් සිල්වා හදපත්ලෙන්ම thank you. බොහොමත් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අපිත් එක්ක අද තිරිසක එකතු වෙලා හිටියා. So fantastic. I'm very happy. So I shall be meeting you again next week. ඔයගොල්ලන්ගේ එක්ස්පෝර්ට් සම්බන්ධයෙන් මොන හරි කතා කරන්න ඕන නම් මාකට් එකක් හොයාගන්න ඕන අපි ලබන සුමානේදී අපි හම්බෙමු. අපි කතා කරමු කොහොමද එක්ස්පෝර්ට් මාකට් එකක් හදාගන්නේ කියලා. right. බොහොම ස්තුතියි. Thank you very much. Good night සියලු දෙනාටම. Good night. Have a good evening. Thank you.